එදා වෙනකොට අපි සංවර්ධන පාඩම යම් කරුණු කිහිපයක් කතා කරලා තියෙනවා. අද අපිට ඒ පාඩමෙන් දැන් ඉතින් එහාට යා යුතුයි. සංකල්ප වශයෙන් කරුණු දැනගන්න තව මොනවද තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ. يعني මම අන්තිමට කරපු කොටස මෙන්න මෙහෙම ආයි මතක් කරොත් ඔයගලන්ට ඔයාලට මතක් වෙන්න ඕනේ. අපි කතා කරා දරුවෝ ආර්ථික වර්ධනය කියන මාතෘකාව. අපි කතා කරා ඒකෙන් පස්සේ ආර්ථික සංවර්ධනය කියන මාතෘකාව. අපි කතා කරා ඊළඟට සංවර්ධනය කියන මාතෘකාව. ප්‍රධාන වශයෙන් ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය, සංවර්ධනය. ඔය ඇතුළේ තමයි අපි තිරසාර සංවර්ධනය ගැන කතා කරා, මානව සංවර්ධනය ගැන කතා කරා. ඒතර මේ වචන ඔක්කොම මේක ඇතුළේ තියෙනවා. ඒතර මේ සංවර්ධනය කියන එක තමයි අපි අවසානයේ ආවේ. මේ තමයි අපි අවසාන කතාව පාඩමේ හරය. අපි අද කතා කරන පාඩමේ තියෙන්නේ මේ සංවර්ධනයේ දරුවෝ අපි මැනීමක් කළ යුතුයි. ඔන්න දැන් අපි සංවර්ධනය මනින්නයි යන්නේ. සංවර්ධනය මනින්න පුළුවන් දෙකක් තියෙනවා. එකක් තමයි සංවර්ධනය මනින්න පුළුවන් ආර්ථික දර්ශක තියෙනවා. ආර්ථික දර්ශක සහ සංවර්ධනය මනින්න පුළුවන් සංයුක්ත දර්ශක තියෙනවා. මොන දර්ශකද? සංවර්ධනය දැන් ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය අපි පරිණිපියේදී පැහැදිලි කරලා අද අපි පටන් ගන්නේ සංවර්ධනය මැනීම කියන සංකල්පයට. ඒක මනින්න ඕනේ අපි. ඒ අනුව රට අපේ ලංකාව කොතනද ඉන්නේ කියලා අපි හඳුනාගත යුතුයි. ඉතින් සංවර්ධනය මැනීම යටතේ ආර්ථික දර්ශකයක් තියෙනවා, සංයුක්ත දර්ශකයක් තියෙනවා. දැන් මම ඔයාලට කිව්වොත් මෙන්න මෙහෙම රටේ ඒක පුද්ගල ආදායම ඒක ආර්ථික දර්ශකයක්. රටේ උද්දමනය, රටේ ඉතුරුම් ප්‍රමාණය, රටේ ආර්ථික වර්ධනය ගත්තොත් මෙන්න මේ වගේ දේවල් තමයි අපි ආර්ථික දර්ශක කියලා කියන්නේ. හරිද? ඒ වගේම සංයුක්ත දර්ශක જાතිකුත් තියෙනවා. අපි මේකට තව නමක් කියනවා පරිපූර්ණ දර්ශක. සංයුක්ත දර්ශක තමයි අපි කියන මොන දර්ශක කියලාද? පරිපූර්ණ දර්ශක කියලා. එතකොට දැන් සංයුක්ත දර්ශක වශයෙන් ගත්තොත් මෙන්න මේව ගන්න පුළුවන් අපිට. භෞතික ජීවන තත්ත්ව දර්ශකය. භෞතික ජීවන තත්ත්ව දර්ශකය. මානව සංවර්ධන දර්ශකය. ඊළඟ සෞභාග්‍ය දර්ශකය. ඊළඟ දලජාතික සන්තුෂ්ටි දර්ශකය. මොන බලන්න කතාව? දැන් මම යන්නේ ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනයේ සංවර්ධනය. මෙතන අපේ පොයින්ට් එක. මේ සංවර්ධනය අපි මනින්න ඕනේ. මොන දෙයක්ද මනින්න? ආර්ථික දර්ශකයක් තියෙනවා, සංයුක්ත දර්ශකයක් තියෙනවා. දැන් සංයුක්ත වල තමයි අපි පරිපූර්ණ කියන්නේ. සංයුක්ත කිව්වම ඒකේ යම් යම් නිර්ණායක රසක් තියෙන්න පුළුවන්. ඒතකොට නිර්ණායක රසක් එකතු කරලා හදන දර්ශකයක් තමයි අපි සංයුක්ත දර්ශක කියන්නේ. අපි මේ ඒක පුද්ගල ආදායම, උද්දමනය, ඉතුරුම්, රටේ ආර්ථික වර්ධනය මේ වගේ දේවල් අපි ගත්තොත් අපි වල කියන ආර්ථික දර්ශක කියලා. ඒතර මේ හැම එකකම රටක සංවර්ධනය මැනීමෙන් කියනවා තියෙනවා. හැබැයි එහෙම මනිනකොට මේ ආර්ථික දර්ශක වල එහෙම තියෙන විශේෂයෙන්ම ආර්ථික දර්ශක ඇතුලේ යම් යම් දුර්වලතා තියෙන පුළුවන්. ඒ කියන්නේ ආර්ථික දර්ශක ඇතුලේ තියෙන පුළුවන් දේවල් තියෙන දුර්වලතා. හරි. දැන් මම කිව්වොත් මේ දැන් ඒක පුද්ගල ආදායම කියන එක ගත්තොත් ඒකේ මිනිහාගේ ආදායම මට්ටම නින පුළුවන්. හැබැයි ආදායම විෂමතාවය පෙන්වන්නේ නැහැ ඒකේ. මිනිස්සු අතර තියෙන ආදායම විෂමතාවය මොකක්ද කියලා පෙන්වන්නේ නැහැ මේ ආර්ථික දර්ශක ඇතුලේ. ඒතර උදාහරණයක් වශයෙන් ගත්තොත් ආදායම් විෂමතාවයේ නිරූපණය නොවීම. විෂමතාවයේ නිරූපණය නොවීම. ද්විගන්න දෝෂ ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම නිෂ්පාදන වටිනාකම් දෙපාරක් සමාන ගන්න වෙලා දෙන්න පුළුවන් මේ ඇතුලේ. ද්විගන්න දෝෂයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ආර්ථික ව්‍යුහය වගේ දේවල් පෙන්වන්නේ නැහැ මේ. ආර්ථික ව්‍යුහය නිරූපණය නොවේ. මෙන්න මේ වගේ දේවල් ගත්තොත් ඒ වගේම තව ගන්න පුළුවන් ඵලදායි ක්‍රියා සියල්ල සැලකිලිමත් නොවේ. දැන් අර ඒතොර මේ වගේ දේවල් අපි සාමාන්‍යයෙන් කරන ජාතික ගිණුම් ගන්න කිරීමේම තියෙන දුර්වලතා කියනවා. ඒතොර ඒ දුර්වලතා තිබුණොත් මේ ආර්ථික දර්ශකවලත් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හරිද මම කිව්වේ? ඉතින් අපි දකිනවා මේ ආර්ථික දර්ශක ගන්න කිරීමේදී යම් දුර්වලතා වුණ ගන්න පුළුවන් අපිට. වඩේක ටියුට් එක දාලා තියෙනවා කියව ගන්න පුළුවන්. ඒතර මම කිව්වේ මෙච්චරයි. ආර්ථික වර්ධනය ඇතුළේ තමයි ආර්ථික සංවර්ධනය තියෙන්නේ. ඒක ඇතුළේ තමයි සංවර්ධනය වෙන්නේ. ඒ අනුව සංවර්ධනය
මැනීමක් කළ යුතුයි. ඒක තමයි අපි අද දවසේ පාඩම ආරම්භ කරන්නේ. ඒතරේ මැනීම තුල ආර්ථික දර්ශක වගේම සංයුක්ත දර්ශක භාවිත කරන්න පුළුවන්. ඒතර ආර්ථික දර්ශක ගොත් මොනවද කියලා මම දැන් කිව්වා. සංයුක්ත කියන එකට අපි තනමක් කියනවා පරිපූර්ණ දර්ශක කියලා. ඒකට ගන්න පුළුවන් එක තමයි භෞතික ජීවන තත්ත්ව දර්ශකය, මානව සංවර්ධන දර්ශකය, සෞභාග්‍ය දර්ශකය, බලජාතික සන්තුෂ්ටි දර්ශක වගේ එහෙම මිනුම් කිහිපෙම තියෙන රටක. මොනින්න පුළුවන්. මම මේ ප්‍රධාන ටිකක් විතරයි මෙතන කිව්වේ. දැන් අපි හැම එකම නිර්ණායක හඳුනා ගන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. අපි ඒකේ ප්‍රධානම දර්ශක ගත්තාම දැන් මානව සංදර්ශන ලංකාව කොයි වගේ තැනකද ඉන්නේ? අන්න ඒ වගේ ප්‍රධාන මිනුම් අපිට තියෙනවා. අපි මේ මිනුම් ඇතුලේ අපේ රටේ තත්ත්වය කොච්චරද කියලා අපි හඳුනා ගැනීමක් සිදු කළ යුතුයි මේ පාඩමේදී. නිසා අපි කෙලින්ම මෙතන ඉඳලා අපිට මෙතන මේ දර්ශක වලින් අදගත්ම කරුණු ටික මෙතනින් අරන් සාකච්ඡා කරන්න ගන්න ඕනේ. හරිද කියපොද? දැන් අපි සංවර්ධන මැනීම තමයි මේ ආරම්භ කරන්න හදන්නේ. ඊළඟට දැන් අපි සංවර්ධන මනින ආර්ථික දර්ශක ගැන කිව්වා. එතනින් සංයුක්ත දර්ශක ගැන කිව්වා. අපි ඔය වැදගත් දේවල් තියෙනවා අපිට කතා කරන්න. මේ පාඩමේදී මූලික වශයෙන් කතා කරන්න දැන් තියෙනවා අපිට. ඉතින් අපි එතනින් ගන්න දරුව පළවෙනි එක ඒක පුද්ගල ආදායම. අපි කියනවා per capita income එක. ඒක පුද්ගල ආදායම අපිට මේක තානාමකින් කියත හැකි ප්‍රතිශීර්ෂ ආදායම කියලා. ප්‍රතිශීර්ෂ ආදායම. මේ වචනේත් අපි භාවිතා කරනවා මෙතන. ඒක පුද්ගල ආදායම කියන එක තමයි අපි කියන්නේ ප්‍රතිශීර්ෂ ආදායමක් කියලා. හරිද? අපි බලන්න ඕනේ මේ පාඩමේදී මොකක්ද ප්‍රතිශීර්ෂ ආදායමක් කියලා කියන්නේ. සහායක ගණනය කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද? ගණනය කරන ආකාරය මොකක්ද? ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම කොයි වගේද? ඒක පුද්ගල ආදායමේ දුර්වලතා මොනවාද? සහ අපි මේක තව එකක් කතා කරලා යුතුයි. ඒක පුද්ගල ආදායම අනුව ලෝකේ රටවල් වර්ග කරන ආකාරය. වර්ග කිරීම අපි දැනගන්න ඕනේ වෙන්නේ. ඔන්න ආගන්න පාඩම. ඒක පුද්ගල ආදායම කියන මාතෘකාවේ තුල ඒක පුද්ගල ආදායම කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒක පුද්ගල ආදායම ගණනය කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. ඒක පුද්ගල ආදායම තුල ශ්‍රී ලංකාව කොයි වගේ ආදායම මට්ටමක් හිමි වෙනවද කියලා අපි දැනගන්න ඕනේ. සහ මේක පුද්ගල ආදායම තියෙන දුර්වලතා මොනවද? මේක අපි විශේෂ මාතෘකාවක් කරගන්න ඕනේ මෙතනදී. විභාගයට වැදගත් වෙනවා. සහ ලෝකේ රටවල් කරන වර්ගීකරණය මොකක්ද? මේ කතාවේ සෑම මාතෘකාවක්ම වඩි බහරද. ඒ අනුව ඒක පුද්ගල ආදායම තමයි අපි දැන් කිව්වේ මොන ආදායම කියලාද? ප්‍රතිශීර්ෂ ආදායම. ඒක පුද්ගල ආදායම තමයි අපි කියන මොන ආදායම කියලාද? ප්‍රතිශීර්ෂ ආදායම. ඒතර මේකේ තේරුම තමයි යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල. හරි? යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල රටක නිෂ්පාදන වටිනාකමින් එක් පුද්ගලයෙක් හිමි කරගන්න කොටස කොච්චරද කියලා අපි බලන්න. යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල රටක නිෂ්පාදන වටිනාකම තියෙනවනේ. මේ නිෂ්පාදන වටිනාකම කිව්වම මේක දල දේශීය නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. හරිද? දල ජාතික ආදායමෙන් යටතේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රටක තියෙනවා දල දේශීය නිෂ්පාදන කියලා සංකල්පයක්, රටේ තියෙනවා දල ජාතික ආදායම කියලා සංකල්පයක්. ඒතර අපි ওই දෙකටම මේ නිෂ්පාදන වටිනාකම කරන්න පුළුවන්. ඒ නිෂ්පාදන වටිනාකම තුල එක පුද්ගලයෙක් විසින් හිමි කර ගන්නා වූ කොටසක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා ඒක පුද්ගල නැත්නම් ප්‍රතිශීර්ෂ ආදායම කියලා. ඒතර ඒක සාමාන්‍යයෙන් ලෝකේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ කරන්නේ ඩොලර් වලින්. ඩොලර් වලින් තමයි සාමාන්‍ය මේක ප්‍රකාශ කරන්නේ. ලංකාවේ වුණත් මේක වාර්ෂික ආදායම තමයි ප්‍රකාශ කරන්නේ මෙතනදී මිනිහෙක්ගේ. ඒක පුද්ගල ආදායම කරන්නේ මිනිහෙක්ගේ වාර්ෂික ආදායම කොච්චරද මනින්න. ඒ කාල පරිච්ඡේදය කියලා ගන්නේ සාමාන්‍ය වර්ෂයක් ඇතුළත කියන්නේ. ඒක වර්ෂයකට සාමාන්‍ය ඩොලර් වලින් කොච්චරක් අපේ රටේ මිනිස්සු උපයනවා. ඒක තමයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත විදිය. ඩොලර් වලින් තමයි මේක ප්‍රකාශ කරන්නේ. හරි? අපි ඩොලර් වලින් තමයි අපි ලංකාවේ හඳුන ගන්න ඕනේ. ඒක දැන් ගණනය කරන්න බෑදකෝ. ගණනය කරන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන්. ඒ පුද්ගල ආදායම ගණනක් කරන්න තියෙන දේ තමයි හරි? රටේ දලදේශීය නිෂ්පාදනය හරි දල ජාතික ආදායම හරි බෙදනවා මැදි වසර ජනගහනය. මැදි වසර ජනගහනය. සාමාන්‍යයෙන් මැදි වසර ජනගහනය තුල තමයි අපි රටේ මුළු ජනගහනය ප්‍රමාණය කියන එක තමයි සාමාන්‍ය අපි මැදි වසර ජනගහනය ගලපන්නේ.
දළදේශීය නිෂ්පාදන වටිනාකම හෝ දළ ජාතික ආදායම වටිනාකම රටේ මැදිවස්ස ජනගහනය බෙදුවම අපිට ලැබෙනවා ඒක පුද්ගල ආදායම. එතකොට ඒක පුද්ගල ආදායම දළදේශීය නිෂ්පාදන වශයෙන් ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒක පුද්ගල ආදායම ජාතික ආදායම වශයෙන් ප්‍රකාශ කරන්නත් පුළුවන්. එතකොට මොකද්ද? ඒක පුද්ගල දළ දේශීය වෙන්නත් පුළුවන්. ඒක පුද්ගල දළ ජාතික වෙන්නත් පුළුවන්. මොකද මම කිව්වේ මේ ගන්න කරන ආකාරයට අනුව ඒක පුද්ගල දළ දේශීය වටිනාකම් ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒක පුද්ගල දළ ජාතික වටිනාකම් ප්‍රකාශ කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි දෙකක් කිව්වා. ඒක පුද්ගල ආදායම කියන්නේ මොකක්ද? ඒක ගන්න කරන්නේ කොහොමද? හරි? අපි ඊළඟට තමයි බලන්න ඕනේ ශ්‍රී ලංකාව හිමි කරගත් ස්ථානය සහ ඒකේ දුර්වලතා සහ ලෝකේ රටවල් වල තියෙන වර්ගීකරණය මොකක්ද? එතකොට ඊළඟට අපි කියන්න ඕනේ දැන් අපි නිර්වචනය කරා ඒක පුද්ගල ආදායමක් කියන්නේ මොකක්ද? සාමාන්‍ය එක ගන්න කරන ආකාරය බෙදලා අපි දල වශයෙන් දුන්නා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ ලංකාව ඩොලර් වලින් ඒක පුද්ගල ආදායම කීයද? ඒක ඩොලර් වලින් ප්‍රකාශ කරන්නේ. ඒ අනුව ඒක ප්‍රකාශ කරද්දී ඒක පුද්ගල හරි ඒක පුද්ගල දල දේශීය අගය ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒක පුද්ගල දල ජාතික ආදායම ප්‍රකාශ කරන්නත් පුළුවන්. මම කිව්වේ මේක දේශීයයක් යටතේ හෝ ජාතිකයක් යටතේ ප්‍රකාශ කරතයි කියලා. ඒක පුද්ගල දල දේශීයයක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක පුද්ගල දල ජාතිකයක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ අනුව මම ඔයාලට දෙනවා ලංකාවේ 2019 අවුරුද්ද වෙනකොට ලංකාවෙන් කරන් තියෙන අගය කීයද කියන එක. ඔකේ දීලා තියෙනවා දැන් මුලින්ම ප්‍රතිශීර්ෂ ආදායම කියලා අපි මාතෘ අරගෙන තියෙනවා. ඒකේ නිර්වචනය ගන්න පුළුවන් මෙන්න මෙහෙම. යම් කාල පරිච්ඡේදයක් තුල මේ 11 වෙනි පිටුවේ යම් කාල පරිච්ඡේදයක් තුල රටක යම් කාල පරිච්ඡේදයක් තුල රටක නිෂ්පාදන වටිනාකමින් වරණතර දාන්න දළදේශීය නිෂ්පාදනයේ ඇල ඉරක් දබේනි කියලා දාන්න පුළුවන්. දළදේශීය නිෂ්පාදනයේ ඇල ඉරක් දළ ජාතික ආදායම වරන් වහන්න වටිනාකමින් එක් පුද්ගලයෙක් හිමි කරගන්නා වූ කොටසයි. එක් පුද්ගලයෙක් හිමි කරගන්නා වූ කොටසයි. රාජසරක් කියනනම් යම් කාල පරිච්ඡේදයක් තුල රටක නිෂ්පාදන වටිනාකමින් වරහක් කියලා දෙන්නා වටිනාකමින් එක් පුද්ගලයෙක් හිමි කරගන්නා වූ කොටසට අපි කියනවා දළදේශීය නිෂ්පාදන. ඒක පුද්ගල ආදායම නැත්නම් ප්‍රතිශීර්ෂ ආදායම කියලා. හරිද? ඒතර ඒක තමයි ප්‍රතිශීර්ෂ කියලා අපි කිව්වේ. ඒ අනුව එතන වගුවක් තියෙන දරුවෝ ඊළඟට 2018 වසරේ තියෙනවා 2019 වසරේ තියෙනවා. මම අර කිව්වේ දල දේශීයයක් තියෙනවා මේකේ දල ජාතිකාරියක් වශයෙන් දෙන්න පුළුවන්. ඒ දෙකට මම අගයන් ගලපන්න 2018 දී දල දේශීය නිෂ්පාදනයේ 4079 ඩොලර් වලින් 4079යි. ඒ අවුරුද්දේම දල ජාතික ආදායම 3968යි. ආයිකෙන් 2018 දල දේශීය ආදායම ඒක පුද්ගල වශයෙන් 4079යි. ඒක අනිත් පැත්ත දල ජාතික ආදායම 3968යි. දැන් අපිට වැදගත් වෙන්නේ 2019 වර්ෂයේ මේ අවුරුද්දේ දත්තේ වැදගත්තේ. ඒතර ඒක 2019 දී ඒක පුද්ගල දල දේශීය ආදායම 3852යි. මෙන්න මෙතන ගේනවා 3852යි ඩොලර් වලින්. මෙතන ගේනවා 3741යි ඩොලර් වලින්. ඒක පුද්ගල දල දේශීය වශයෙන් ගත්තොත් නම් මෙන්න මේ වටිනාකම වෙනවා. ඒක පුද්ගල දල ජාතික වශයෙන් ගත්තොත් මෙන්න මේ වටිනාකම වෙනවා. මේ තමයි 2019 වසරට අදාළ දත්තේ. හරිද? එතකොට දැන් මම ඔයාලට කියලා ඉවරයි. ඒක පුද්ගල ආදායම කියන්නේ මොකක්ද කියලා නිර්වචනයක් කිව්වා. ඒක ගන්න විදිය පෙන්නුවා. ලංකාව 2019 දී 3852ක් සහ 3741ක් වශයෙන් දල දේශීයගේ සහ දල ජාතිකගේ පවත්වාගෙන යනවා ඒක පුද්ගල වශයෙන්. හරිද? එතකොට දැන් අපි ඔන්න ලංකාවේ තත්ත්වෙනේ මේ අපි හොයාගත්තේ. ලංකාවේ සැබෑගේ කීයද? ඊට පස්සේ අපි බලන්න ඕනේ දුර්වලතාව මොනවද? මේක විභාගෙදී අහනවා. ඒවල එක්සෑම් එකේ අහන තමයි ඒක පුද්ගල ආදායම සංවර්ධනය වීමේ මින්මක් වශයෙන් දුර්වලතාව මොනවද? ඒක පරිපූර්ණ මින්මක් වෙන්නේ නැත්තේ ඇයි? කියන්නේ ඒකේ යම් යම් අඩුපාඩු තියෙන එක අහන විභාගයේ.
නිකම් හිතන්න මෙතනින් සාමාන්‍යයෙන් හැම මිනිහකටම මෙයාගේ කියලා ප්‍රකාශ කරා. රටේ ඉන්න හැම මිනිහම මෙන්න මෙයාගේ තමයි කන්නේ. නමුත් මීට වඩා වැඩියෙන් ආදායම් ලබන මිනිස්සුත් රටේ ඉන්නවා. මීට වඩා අඩුවෙන් ආදායම් ලබන මිනිස්සුත් රටේ ඉන්නවා. ඒ නිසා පළවෙනි දුර්වලතාවය මම හඳුනගන්න මේකේ අර ආදායම් බෙදී යාමේ විෂමතාවය පෙන්වන්නේ නැත. හරිද? ආදායම් බෙදී යාමේ විෂමතාවය නිරූපණය කරන්නේ නැහැ. ඒක දුර්වලතාවය. ඊට පස්සේ බලන්න දැන් මුලින්ම ප්‍රදේශ ආදායමේ දුර්වලතාවය කියලා තියෙනවා 11 වෙනි පිටුවේ. වාරම් බලන්න පුළුවන් ඔන්න. ගුණාත්මක අංශය නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ මනින්නේ මිනිහාගේ ආදායම මට්ටම විතරයි. ආදායම මට්ටම කියන්නේ මිනිහාගේ ගුණාත්මක පැත්ත නෙවෙයි. ඒකයිල මිනිහාගේ ප්‍රමාණාත්මක පැත්ත. ඒ එහෙනම් මේකේ මනින්නේ නැති එක පැත්තක් තමයි මොන අංශය? ගුණාත්මක අංශය මනින්න බෑ මේ ආදායම නිර්ණායකයි. එහෙනම් ඒක දුර්වලතාවයක්. දෙක එතන හදා ගන්න ඕනේ අදහස් කියලා ඉඳලා තියෙන එක ආදායම් බෙදියාමේ විෂමතාවය. මම මේ හැම මිනිහම මේ මට්ටමේ ඉන්න කියලා මේකෙන් කියුවේ. නමුත් ඊට වඩා අඩු මිනිස්සුත් ඉන්නවා, ඊට වඩා වැඩි මිනිස්සුත් ඉන්නවා. ඒක හැදෙන්න ඕනද ආදායම් බෙදියාමේ විෂමතාවය නිරූපණය කරනවා. අදහස් නෙවෙයි ආදායම් කියලා එතන එන්නේ. ඒ වගේම මෙතන ගත්තේ මැදිවසර යන ගහනින් අපි මේක බෙදාගත්තේ. නමුත් රටේ හැම මිනිහම ආදායම් උපයන්නේ නැහැ. හැම වයස් සීමාවම ආදායම් උපයන්නේ නැහැ. ඒ එහෙනම් මෙතන රටේ මොන view එක සැලකීමක් කරන්නේ නැද්ද? වයස් view එක. මොකද ආදායම් උපයන්නේ ළමා කට්ටිය නෙවෙයිනේ. වයසට මිනිස්සු නෙවෙයිනේ. තරුණ කොටස. නමුත් මෙතනදී අපි මැදිවසර යන ගහනින් ගත්තාම මේ ඔක්කොම එකට අයිති වෙනවා. එහෙනම් අපි කියනවා මොකක්ද වයස් view එකේ සැලකීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියලා දිනවා අධ්‍යාපනයේ සෞඛ්‍ය වෙන ගුණාත්මක අංශ මේක ඇතුළේ පෙන්වන්නේ නැහැ. මේක තනිකර පෙන්වන්නේ ආදායම් මට්ටම විතරයි. අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන ඒවා රටක සම්වර්ධනය වීමේ අවශ්‍යකයි. ඒවා පෙන්වන්නේ නැහැ මේක. ඊට පස්සේ සංවර්ධනයේ මූලික කාර්යය අර්ථවත් නොවේ. මූලික කාර්යය කියන්නේ සංවර්ධනය ඇතුළේ ප්‍රමාණාත්මක බව ඇති වෙන්නත් ඕනේ. සංවර්ධනය ඇතුළේ ගුණාත්මක බව ඇති වෙන්නත් ඕනේ. සංවර්ධනයක් කියන්නේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ලබන දියුණුව. ඒතර ඒක මේකේ පෙන්වන්නේ නැහැ. ඒක මේකේ පෙන්වන්නේ ප්‍රමාණාත්මක පැත්ත විතරයි. මොකද මිනිහාගේ ආදායම මට්ටමේ සිදුවන වෙනස් වීමක් විතරයි. ඉතින් එහෙනම් මේක දුර්වලතාවයක්. හරි? සංවර්ධනයේ නියම හරියට මේකේ මනින්න බෑ. එහෙනම් මේක එච්චර සාර්ථක වීමක් නෙවෙයි රටක සංවර්ධනය වීම සඳහා භාවිත කරන්න. හැබැයි රටවල් ජාත්‍යන්තර වශයෙන් සංසන්දනය කරන මේ විනුම වැදගත් වෙනවා. හරිද? ලෝකේ සංවර්ධිත මට්ටම හඳුනගන්න. පහළම ආදායම් ලාභී රටවල් හඳුනගන්න. මැද ආදායම් ලාභී රටවල් හඳුනගන්න මේක වැදගත් වෙනවා. හරි? එහෙනම් ආයෙත් බලගන්න ප්‍රතිශිෂ්ඨ ආදායම් දුර්වලතාව ටික තමයි ගුණාත්මක අංශය පෙන්වන්නේ නැහැ. මොකද මේක හුදෙක්ම ප්‍රමාණාත්මක පැත්ත කියලා මනින්න වෙනවා. දෙක හැමෝටම සමාන ආදායම් මට්ටමක් වගේ තමයි මේකෙන් දැනෙන්නේ ලැබෙන්නේ. නමුත් ඊට වඩා වෙනස් කතාවක් කියනවා. අඩු වැඩි වශයෙන් ආදායම් ලබන මිනිස්සු ඉන්නවා. එහෙනම් අපි කියනවා ආදායම් බෙදියාමේ විෂමතාවය පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ රටේ මැදිවසර යන ගහන ගත්තේ හින්දා වයස් ව්‍යුහ එක විතරක් නැහැ. ඊළඟ අධ්‍යාපන සෞඛ්‍ය වැනි රටක ප්‍රධාන අංශ නිරූපණය කරලත් නැහැ. ඒ වගේම සංවර්ධනයේ මූලික කාර්යය මේක පෙන්වන්නේ නැහැ. මූලික කාර්යය කියන්නේ විතර වරහන් ඇතුළේ නම් දාගන්න පුළුවන්. ප්‍රමාණාත්මක හා ගුණාත්මක අංශ දෙකම ඇතුළත් විය යුතුයි. නමුත් මේකෙන් මනින්නේ ප්‍රමාණාත්මක අංශය පමණයි. එහෙනම් සංවර්ධනයේ ගුණාත්මක බව හරය මේක පෙන්වලා නැහැ. හරිද? එහෙනම් මම දැන් කිව්වා සංවර්ධනය කියන්නේ මොකක්ද? ගන්න කොහොමද? ශ්‍රී ලංකාවේ කොතනද ඉන්නේ? ඊට පස්සේ දුර්වලතා මොනවද කියලා දැන් කිව්වා. හරි? ඊට පස්සේ වැදගත් කතාවක් කියනවා ලෝකේ රටවල් වර්ග කරන විදිය. විශේෂයෙන් මේක MCQ වලට අහන එක ධනප්‍රිය ප්‍රශ්නයක් බහුවර්ග. ලෝකේ රටවල් කරන වර්ගීකරණය. ඒ අනුව මම දැන් ලෝකේ රටවල් වර්ගීකරන විදිය තමයි ඊළඟ ගලපන්න හදන්නේ. ඒක පුද්ගල ආදායමේ තවත් මාතෘකාවක් තමයි ගලපන්නේ තුලා. දැන් ඒතර ඒක ඔයා යන්න ඕනේ හරියට බලුවොත් 12 වෙනි පිටුවට. හරි? 12 වෙනි පිටුවේ තමයි මේ වර්ගීකරණය සිදු කරන්නේ. මේක සාමාන්‍ය වර්ෂයෙන් වර්ෂයට වෙනස් වෙනවා. කාලයත් එක්ක ඒක පුද්ගල ආදායම වර්ගීකරණ කරන පදනම නිර්ණායකීය වෙනස් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඒක අප්ඩේට් කරන මාතෘකාවක් හැම අවුරුද්ද වෙනස් වෙනවා. දැන් ගිය අවුරුද්දේ ඩොලර් 1025න් තමයි අඩු ආදායම ලාභියට වුනේ. නමුත් මේ අවුරුද්දේ ඒක වෙනස් වෙනවා. දැන් හැම සෑම වර්ෂයකම මේක වෙනස් වෙනවා. ඒ අනුව මේ බලන්න ලෝක බැංකුවට අනුව ලෝක බැංකුව වර්ගීකරණ අනුව ඒක තමයි අපි සාමාන්‍ය පිළිගන්නේ. හරි? ඒ අනුව ඒක පුද්ගල ආදායම හරි මත ඒක පුද්ගල ආදායම මත රටවල් වර්ග කරන්න පුළුවන්. ඒක පුද්ගල ආදායම මත රටවල් වර්ග වෙනවා. ප්‍රධාන වශයෙන් රටවල් කාණ්ඩ තුනක් තියෙනවා. අඩු ආදායම ලාභී රටවල්. හරිද? අඩු ආදායම ලාභී රටවල්.
මැද ආදායම්ලාභී රටවල් සහ ඉහළ ආදායම්ලාභී රටවල්. අඩු ආදායම්ලාභී රටවල්, මැද ආදායම්ලාභී රටවල්, ඉහළ ආදායම්ලාභී රටවල්. සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභී රටක් කියලා කරන නිර්ණායකය තමයි මේ 2019 අලුත්ම අගය ඩොලර් 1035ට අඩු. ඔක්කොම ඩොලර් වලින් ප්‍රකාශ කරන්නේ හරි ඩොලර් 1035ට අඩු වෙනවා. ඊට පස්සේ මැද ආදායම්ලාභී රටවල් කියලා වර්ග කරනවා ඩොලර් වලින් 1036යි 4045යි අතර නම් අපි ගන්නේ මැද ආදායම්ලාභී රටවල් කියලා. සෝරි. මැද ආදායම් එකේ තියෙනවා දෙකක් එනවා. එකේ ඉන්නේ මෙහෙමයි සෝරි. මැද ආදායම්ලාභී රටවල් ගත්තාම මෙහෙම තියෙනවා මේක දෙකක්. මැද පහළ මැද ඉහළ කියලා දෙකක් තියෙනවා. මැද පහළයි මැද ඉහළයි. ඒක මැද ආදායම්ලාභී රටවල් ඇතුළත තමයි ඒක ප්‍රශ්නේ. ඉතින් මැද පහළ රටවල් තියෙනවා මැද ඉහළ රටවල් තියෙනවා. මැද පහළ එක තමයි මෙහෙම ඉන්නේ 1036යි 4045යි. මැද ඉහළ ගේනවා 4046යි 12535. මේ අතර තමයි මේක අපි ගන්න. මේ අතර තමයි මේක අපි ගන්න. එතකොට දැන් ඔයාලට මෙතන හදාගන්න පුළුවන් 1036 ඉඳලා 12535 කම මැද ආදායම්ලාභී රටවල්. ඒකෙන් ඉහළ ආදායම්ලාභී රටවල් කියලා අපි ගන්නේ 12536ට වඩා වැඩි වෙන්න ඕනේ ඩොලර් වලින්. එහෙනම් මොන හොඳට අහගන්න. ඒක පුද්ගල ආදායම මත වර්ගීකරන 2019 පදනම් කරන තමයි මේ වර්ගීකරණය කරන්නේ. මේක තමයි අලුත්ම වර්ගීකරණය. එතකොට ඒ මත අඩු ආදායම්ලාභී රටවල් ඉන්නවා, මැද ආදායම්ලාභී රටවල් ඉන්නවා, ඉහළ ආදායම්ලාභී රටවල් ඉන්නවා. අඩු ආදායම්ලාභී රටවල් කියලා වර්තමාන හඳුනගන්නේ දැන් ගිය අවුරුද්දේ නම් මෙතන ආවේ 1025. මේ අවුරුද්දේ 1035 වුණ එක. 1035 වඩා අඩු නම් ඒක අඩු ආදායම්ලාභී රටකට වර්ග කරනවා. මැද ආදායම්ලාභී රටවල් කියලා ගත්තාම මැද පහළ ගණයේ රටවලුත් තියෙනවා, මැද ඉහළ ගණයේ රටවලුත් තියෙනවා. එතකොට මේ 1036 4045 නම් මැද පහළ, 4046 12535 නම් මැද ඉහළ. සුවිශේෂී සිදුවීමක් තියෙනවා. දැන් ලංකාව මැද ඉහළ ගණනේ තමයි ගිය අවුරුද්දේ හිටියේ. ගිය අවුරුද්දේ හිටියේ මැද ඉහළ ගණනේ ලංකාව. හැබැයි මේ අවුරුද්දේ දත්තරම ලංකාව නැවත මෙන්න මෙතනට එනවා. ඒ කියන්නේ මැද ගණේම තමයි මැද මෙන්න මෙතන ඉඳලා අපි මෙතනට එනවා. පොඩි වෙනසක් අපේ රටේ තියෙනවා. ඒක දැන් අපි කියන්නේ කීයද වගේ මේකේ 2019 වසරේ 3852යි. 3852 කියන්නේ මේකට වඩා අඩුයි කියන්නේ. ඒක අපි දැන් මෙතන තමයි තල්ලු වෙලා තියෙනවා. අපි මැද ඉහළ හිටිය අපි දැන් ඉන්නේ මැද පහ. හරි? ඒතකොට එහෙනම් මෙතන හිටපුවා අපි මෙතන බලනවා 2019 වාර්තාවට. හරිද? දැන් මොන වුණත් ලංකාව මැද ආදායම්ලාභී රටක්. දැන් අපේ රට අඩු ආදායම්ලාභී රටක් කියලා කියන්න බෑ. අපේ රට මැද ආදායම්ලාභී රටක්. ඒතකොට ලංකාව මෙතන තමයි දැන් තල්ලු වෙලා තියෙන්නේ. මොකද තමයි දැන් මේ වර්තමාන ශ්‍රී ලංකාව ගමන් කරන්නේ 2019 අවුරුද්දේ. 2018ට අපි අත්නේ හිටියේ. හරි? රයිට්. එතකොට දැන් මෙතනදී තියෙනවා අඩු ආදායම්ලාභී රටවල්, මැද ආදායම්ලාභී රටවල් සහ ඉහළ ආදායම්ලාභී රටවල් කියලා වර්ග කරන අගයන් අපි හඳුනා ගැනීම ගන්න මේක. මේක MCQ පේපර් එකේ විශේෂම අහනවා. පාස් පේපර්ස් පුතා බැලුවාම මේ බහුවර ප්‍රශ්න 30 මිනිත් වගේ ලැබිලා තියෙනවා. හරිද? ඒ අනුව දැන් ලංකාව කොතනද ඉන්නේ කියලා අපි හඳුනාගත්තා. ඒත් ලංකාව තවදුරටත් අඩු ආදායම්ලාභී රටවල් කියලා හඳුනා ගැනීම වැරදි. ලංකාව මැද ආදායම්ලාභී රටක් බවට පත් වෙනවා. ඔන්න ඔය මැද ආදායම්ලාභී රටකට පත් වෙනකොට තමයි ලංකාවට මුහුණ පාන්න වෙනවා මැදි ආදායම් මුලක් කියන එක. අපි කියනවා middle income trap කියලා කියනවා. මැදි ආදායම් මුල. ඒ කියන්නේ ලංකාව මේ මැද ආදායම් වලට ආවට පස්සේ ලෝකේ රටවල් වල මුහුණ දීලා තියෙච්ච අත්දැකීමක් තමයි දැන් ඔය ලතින් ඇමරිකානු රටවල් නැගෙනහිර ආසියාතික රටවල් ගත්තාම මෙන්න මේකේ ප්‍රශ්න මුහුණ දුන්නා. ඒ කියන්නේ මැදි ආදායම් ගණයට ඇතුළත් වුණාම ඒ කතාව දැන් ලංකාවට බලපාන්නේ. අපි ඒකට තමයි කියන්නේ මැදි ආදායම මුල කියලා. ඒකේ තේරුම මෙන්න මේකයි. තේරුම තමයි සාමාන්‍යයෙන් මැද ආදායම් කාණ්ඩයට ප්‍රවේශ වුණාම ඒ කියන්නේ මෙන්න මේ කාණ්ඩේ රටක් ප්‍රවේශ වුණාම ඊළඟ ආදායම් කාණ්ඩයට ඇතුළත් වෙන්න යනවනේ අපි දැන්. මෙතන ආවට පස්සේ ඊළඟට යන ඉහළ ආදායම් වලට මේවට අපි හිමීමි ගමන් කරන්නේ. ඒතර මෙන්න මේ ආදායම් කාණ්ඩ ආවට පස්සේ ආදායම් හිමිමගේ ඊළඟට ගමන් කරන්න යම් යම් බාධාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ ගමන සීමා වෙනවා. එක තැන පල්ලන ගතියක් තියෙනවලු මෙතන කාලවස්. අන්න ඒ தත්ත්වය තමයි හඳුනගන්නේ මැදි ආදායම් මුල කියලා. පැහැදිලිද? එහෙනම් ලංකාවට
මේ වර්තමාන අත්දැකීමට මුහුණ දෙන්න වෙනවා. මැදාදම් කාණ්ඩ ප්‍රවේශිච්ච නිසා ආදායම් මිනිමගේ ඉහළ ගමන් කරද්දී ලංකාවත් එක තැන සීමා වෙච්ච මට්ටමක් තියෙනවා. එක තැන හිර වෙච්ච මට්ටමක් තියෙනවා. අන්න ඒකට අපි හඳුන්වනවා ආර්ථික විද්‍යාවේදී මැදි ආදායම් මුල කියලා. ඒක ලංකාවට විතරක් නෙවෙයි ලතින් ඇමරිකානු රටවල් නැගෙනහිර ආසියානු රටවල් කරා මේ කියන ස්වභාවය ගමන් කරලා තියෙනවා. හරිද? එතකොට දැන් මම කියන්නම් අවසානයේ දොස්ලි පිටුවේ මැදි ආදායම් මුල කියන දේ ලියා ගන්න. ඒකේ තේරුම මෙන්න මේකයි. හරිද? අඩු ආදායම්ලාභී තත්ත්වයක සිට දොස්ලි පිටුවේ මැදි ආදායම් මුලකින් හිස් තැන ලියන්න. අඩු ආදායම්ලාභී තත්ත්වයක සිට මැදි ආදායම් තත්ත්වයට ගමන් කරන විට අඩු ආදායම්ලාභී තත්ත්වයක සිට මැදි ආදායම්ලාභී තත්ත්වයට ගමන් කරන විට ආදායම් හිමිමගේ ඉහළට ගමන් කරන විට ඇතිවිය හැකි ගැටලු සහගත තත්ත්වයයි. හරිද? එතකොට ඕක තමයි එතන ලියවෙන්නේ. ඒතර ඒක තමයි අපි කියන්නේ මැදි ආදායම් මුගුල කියලා. ඒ කියන්නේ ලංකාවත් මෙතනට පැමිණීමත් එක්ක අන්නේ කියන යම් සීමා වීමක් වෙනවා. ඒ කියන්නේ අපි ආපු ගමන ටිකක් හිමින් තමයි යන්නේ. ගමන කියන්නේ අර වේගෙන් ගමන් කරන අමාරු මෙතනදී. ටිකක් හිර වෙලා තමයි ආර්ථික ගමන් කරන්නේ. ඒක තමයි අපි කියන්නේ මැදි ආදායම් මුගුල කියලා. රයිට්? එහෙනම් මම දැන් ඒක පුද්ගල ආදායම නිර්වචනය කරා. ඒක ගන්න කරන්නේ කොහොමද කිව්වා? ලංකාවේ අගයන් මොනවද කියලා හඳුනගත්තා. සහ ඒක පුද්ගල ආදායම් දුර්වලතා මත ඒක පුද්ගල ආදායම අපි අගයත් එක්ක වර්ග කරගත්ත වාර්ෂික වෙනස් වෙන අගයකට. ඒ වාර්ෂික වෙනස් කිරීම තමයි රටවල් වර්ගීකරණයේ අඩු ආදායම්ලාභී, මැද ආදායම්ලාභී, ඉහළ ආදායම්ලාභී. ඒතකොට ලංකාව මෙතන හිටපු අපි ගිය අවුරුද්දේ දැන් මෙතන දල්ලු වීමක් තමයි වෙලා තියෙන්නේ කියලා මම හිතනවා. ඔන්න සුවිශේෂ දෙයක් ඒක අතන හිටපු අපි මෙතනට ආවා. හරි? කියන්නේ යම් කිසි පසුබෑසීමක් අපේ රටේ තියෙනවා කියන දේ මේ කියන්නේ. හරිද? එහෙනම් ඔන්න පළවෙනි දිනුම ඒක පුද්ගල ආදායම අලුත්ම දත්තෙත් එක්ක අපි විග්‍රහ කරගෙන ඉවරයි. දැන් ඒක පුද්ගල ආදායම ඉවරයි නේද? ඊළඟට අපි යන්න ඕනේ ලෝකේ සංවර්ධනය වන ප්‍රධානම මිනුමක් තියෙනවා. අපි මේ මිනුම තමයි සාමාන්‍යයෙන් හඳුනගන්නේ මානව සංවර්ධන දර්ශකය කියලා. හරිද? ඒතර මේ මානව සංවර්ධන දර්ශකය කියන එක ගත්තොත් ජනප්‍රිය මිනුම. ඒ කියන්නේ දැන් ලෝකේ රටක සංවර්ධනය වීම වඩාත් යෝග්‍ය මිනුමක් බවට මේකපත් වෙනවා. ඒ අනුව දැන් ඒක පුද්ගල ආදායම කියන සංකල්ප ටික අපි කතා කරලා ඉවරයි. මේ ඔක්කොම විභාග වලට වැදගත් වෙන කරුණු. ඒත් දැන් මම යන්නේ ඊළඟ කොටස වශයෙන් මානව සංවර්ධන දර්ශකය ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. Human Development Index එක ගැන. මානව සංවර්ධන දර්ශකය. එතකොට අපි ඒක දිගමු මෙන්න මෙහෙමයි තියෙන්නේ. මානව සංවර්ධන දර්ශකය. අපි කියනවා HDI කියලා. Human Development Index කියන එක. මානව සංවර්ධන දර්ශකය. එතකොට මේ මානව සංවර්ධන දර්ශකය ගනිද්දී අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මානව සංවර්ධනයට අදාළ පැතිකඩ තියෙනවා. මානව සංවර්ධනයට අදාළ පැතිකඩ තියෙනවා. සහ ඒ මානව සංවර්ධනයට අදාළ නිර්ණායකක් තියෙනවා. කියන්නේ මානව සංවර්ධන දර්ශකයට අදාළ මානව සංවර්ධන දර්ශකයට අදාළ පැතිකඩක් දකින්න පුළුවන්, නිර්ණායක හඳුනගන්න පුළුවන්. අපි දන්නවා මානව සංවර්ධන දර්ශකයට අදාළ පැතිකඩ තුනක් තියෙනවා. දීර්ඝායුෂයි. දීර්ඝායුෂ, ඊළඟ දැනුම, ඊළඟ ජීවන තත්ත්වය. දීර්ඝායුෂ, දැනුම සහ ජීවන තත්ත්වය. ඒතර මේ තමයි පැතිකඩ තුන මානව සංවර්ධන දර්ශකයේදී. දැන් ඔයාලට මම මෙතන මතක් කරන්නම් මානව සංවර්ධනයක් කියලා කියන්නේ මොකක්ද? මානව සංවර්ධනය කියලා කියන්නේ පුද්ගලයාගේ තෝරා ගැනීමේ පරාසය පුරුදු කිරීමනේ. අපි මේක කලින් කොටසෙදි කිව්වා මානව සංවර්ධනය කියලා කියන්නේ මිනිහෙක්ගේ තෝරා ගැනීමේ පරාසය පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි අපි මානව සංවර්ධනය කියලා කියන්නේ. ඒතර ඒ මානව සංවර්ධන අදාළ පැතිකඩක් තියෙනවා
හරි? ඒ මාන සංග්‍රහය දාලා නිර්ණායකක් තියෙනවා. එතකොට මේක දෙකක් පැතිකඩ සහ නිර්ණායක. එතකොට දැන් මාන සංදර්ශකයේ පැතිකඩ තුන තමයි දීර්ඝායුෂ කියන පැතිකඩයි, දැනුම කියන පැතිකඩයි, ජීවන තත්ත්ව කියන පැතිකඩයි. එතකොට මෙන්න මේවා පදනම් වෙච්ච අපි හඳුන ගන්නවා නිර්ණායක කියන දේවල් තියෙනවා. මේවා පදනම් වෙච්ච නිර්ණායක. දැන් දීර්ඝායුෂ කියන එක ගත්තොත් දරුවෝ උපතේදී අපේක්ෂිත ආයු කාලය. උපතේදී අපේක්ෂිත ආයු කාලය කියන මේ දෙන්නේ වැදගත් වෙනවා. දීර්ඝායුෂ කියන පොයින්ට් එකෙන් අපි ගන්න නිර්ණායක තමයි උපතේදී අපේක්ෂිත ආයු කාලය. එතකොට දෙවෙනි එකේ තියෙන දැනුමනේ. දැනුමද මේක එක නිර්ණායකයක්. නිදර්ශනයේදී එක නිර්ණායකයක් තමයි මේක. දැනුම කියන එකදී උපනිර්ණායක දෙකක් ඇතුළත් කරනවා. මෙතන ගත්ත නිර්ණායක දෙකක් තියෙනවා. එකක් තමයි පාසල් අධ්‍යාපනය ලැබූ වසරවල මධ්‍යයේදී. ඊළඟට පාසල් අධ්‍යාපනය ලැබීමට ප්‍රවේශ වන දරුවෙකුගේ අධ්‍යාපනයේ නිරත වෙතයි අපේක්ෂා කරන වසර ගන්න. අධ්‍යාපනයේ නිරත වෙතයි අපේක්ෂා කරන වසර ගන්න. ඒ කියන්නේ මේක හරියට පාලනය කරගන්න. මේක මම ආට බලලා කිව්වේ මේක හරියටම. මොකද්ද? දැනුම කියන එකේදී උපනිර්ණායක දෙයක් කියන මොකද්ද නිර්ණායක දෙක? පාසල් අධ්‍යාපනය ලැබූ වසරවල මධ්‍යයේදී පාසල් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂිත ප්‍රවේශ වන දරුවෙකුගේ අධ්‍යාපන නිරත වෙතයි අපේක්ෂා කරන වසර ගන්න. ඔක 2010 මානව සංවර්ධන වාර්තාවෙන් තමයි මේක උපදර්ශන එකක් වශයෙන් වෙන් කරන්නේ. ඒ කියන්නේ දැනුම කියන එක වෙනුවෙන් උපදර්ශන එකක් ආවා. ඒතකොට දීර්ඝායුෂ වෙනුවෙන් ජීවත් වන ආයු කාලය දැනුම වෙනුවෙන් මේ කියන නිර්ණායක දෙකම ගන්නවා. ජීවන තත්ත්වය කියන එක ඊළඟ අපි තියෙන්නේ. ඒ ජීවන තත්ත්වය වෙන නිර්ණායක තමයි ආගේ ටියුට් එකේ 12 වෙනි පිටුවත් එක්ක සම්බන්ධ වෙන්න. නිකම් මේක පුද්ගල ආදායම නෙවෙයි ක්‍රය ශක්තිය මත ගැලපූ ඒක පුද්ගල දල ජාතික ආදායම. ක්‍රය ශක්තිය මත ගැලපිච්ච ඒක පුද්ගල ජාතික ආදායම. ඒක මෙහෙමයි. ඔයගලන්ට යම් තැනකදී මම මේක මතක් කරනවා. ඒක පුද්ගල ආදායම නාමික වශයෙන් ගන්න කරන්නත් පුළුවන්. ඒක පුද්ගල ආදායම ක්‍රය ශක්තියක් මත ගන්න කරන්නත් පුළුවන්. ඒතර අපි මෙතනට අරන් යන්නේ නාමික වශයෙන් ගන්න කරනගේ නෙවෙයි. අපි කෙලිම අරන් යන්නේ ක්‍රය ශක්තිය මත ගලපන දායක. ඒතර ක්‍රය ශක්තිය මත ගලපූ ඒක පුද්ගල ආදායම. දැන් අපි කලින් කතා කරේ ඩොලර් වලින් 3000 ගණන් එහෙම කියලා අපි අපේ රටේ කතා කරානේ. ඒ කතා කරේ නාමික වශයෙන් දිනාගේ. එතන තිබුණේ නාමික ඒක පුද්ගල ආදායම. ඒතර මෙතන අපි ගලපන්නේ නාමිකගේ නෙවෙයි ක්‍රය ශක්තිය මත ගලපිච්ච ඒක පුද්ගල ආදායම. එහෙනම් මට උත්තර දෙන්න. මානව සංවර්ධන ගැන කතා කරද්දී දරුවෝ මානව සංවර්ධන කියන්නේ මොකක්ද කියලා අපි පෙරදි කිව්වේ. පුද්ගලයාගේ තෝරා ගැනීමේ පරාසය පුරුල් කිරීම තමයි මානව සංවර්ධනය. එහෙනම් ඒකට අදාළ ප්‍රධාන පැතිකඩ තුනයි. එකක් තමයි දීර්ඝායුෂ කියන එකයි, දැනුම කියන එකයි, ජීවන තත්ත්ව කියන එකයි. මේ පැතිකඩ තුනට ගැලපෙන නිර්ණායකක් මේක ගලපනවා. මේක වෙනුවෙන් උපතේදී අපේක්ෂිත ආයු කාලය කියන නිර්ණායක ගලපනවා. මේක වෙනුවෙන් උපදර්ශක දෙකක් ගලපලා තියෙනවා. පාසල් අධ්‍යාපන ලැබූ වසරවල මධ්‍යයේයි පාසල් අධ්‍යාපන ලැබීමට ප්‍රවේශ වන දරුවෙකුගේ අධ්‍යාපන නිරත වෙතයි අපේක්ෂා කරන වසර ගන්නයි. ඊළඟ මෙතන ගලපන්නේ නිකම්ම ඒක පුද්ගල ආදායම නෙවෙයි ක්‍රය ශක්තිය මත ගලපුව ඒක පුද්ගල ආදායම. ඔයා මෙතන දැන් මෙතන මේ ක්‍රය ශක්තිය මත ගලපිච්ච අගයක් ගලපුවා කියන්නේ ඒක පුද්ගල ආදායම කියන්නේ රටේ ප්‍රමාණාත්මක භාවය. රටේ ප්‍රමාණාත්මක අංශ තමයි මෙතන මනින්න පුළුවන්. දැන් මේ වගේ නිර්ණය වලින් මනින්න පුළුවන් ප්‍රමාණාත්මක භාවයක ගුණාත්මක භාවය. ආයු කාලය කියන්නේ ගුණාත්මක තමයි මනින්න පුළුවන්. අධ්‍යාපන පැත්තේ මනින්න දේවල් ගුණාත්මකයි. අර ඒක පුද්ගල ආදායම මනින්න දේවල් ප්‍රමාණාත්මකයි. එහෙනම් මේකේ බලන්නකො ප්‍රමාණාත්මක බව මනින්න පුළුවන්, ගුණාත්මක දේවල් මනින්න පුළුවන්. එහෙනම් මෙතන යම් කිසි ඉදිරි ගත්තොත් යම් වාසියක් නිර්මාණය වෙනවා ප්‍රමාණාත්මක භාවය. මේ තියෙන ප්‍රමාණාත්මක භාවය මනින්න පැත්ත. මේවා මනින්න පුළුවන් ගුණාත්මක භාවය. එහෙනම් දෙකම මෙලීමේ කියා මේකේ තියෙනවා. හරි. එතකොට මේ අනුව අපි මේ මානව සංදර්ශකයෙන් දැන් ගණනය කරනවානේ. එහෙනම් නිර්ණායක හතරක් නම් කරන්නේ තුනයි ප්‍රධානම තියෙන්නේ. ඒ තුන ඇතුළේ තමයි මේ උපදර්ශක දෙකක් තියෙන්නේ. මේ හතර. ඒතර හතරක් වෙනවා. ඒතර දැන් මෙන්න මේ නිර්ණායක ටික පදනම් කරන්නේ දරුවෝ මේක ගණනය කරන්නේ. ඒ ගණනය කරන අගය සාමාන්‍යයෙන් විහිදෙනවා බිඳුවේ සිට එකක් දක්වා නේද.
බිඳුවේ සිට 1 දක්වා තමයි මේකගේ ප්‍රකාශනය කරන්නේ. ඒ කියන්නේ මානව සංදර්ශකයේ අගය බිඳුව 1ත් අතර. හරි? ඒත් අපි ඊළඟට කතා කරන්නේ බිඳුවත් 1ත් අතර කියන අගය. හරිද? එතකොට දැන් මම කිව්වේ මානව සංදර්ශකයේ බිඳුවයි 1යි අතර විහිදෙනවා කියලා. එතකොට බිඳුව 1 අතර විහිදෙනකොට අපි හඳුනගන්නේ සංවර්ධනය මෙන්න මෙහෙම. බිඳුවට ආසන්න වෙනවා නම් ඒක එච්චර හොඳ මට්ටමක් නෙවෙයි. වඩාත් යහපත් වෙන්නේ එකට ආසන්න වෙනවා. ඒ කියන්නේ බිඳුව පැත්තට එනකොට සංවර්ධනය අඩුයි. එක පැත්තට යනකොට මානව සංවර්ධනය කියන එක වැඩි. ඔක තමයි මේක හඳුනගන්න විදිය. ඒ කියන්නේ මේ නිර්ණායක තුන මේ නිර්ණායක ටික අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා අපිට විභාගෙට. විභාගෙට අනිවාර්යයෙන්ම දැනගන්න ඕන තැනක්. මේ නිර්ණායක ටික මත ගන්න කරන අගය දර්ශකය බිඳුවෙන් එකට විහිදෙනවා. ඒතර එකට වැඩි නම් තමයි හොඳ මට්ටමක්. හරිද? ඒ අනුව දැන් මේක ලෝකයේ රටවල් සංවර්ධනය මනින්න පුළුවන් වෙන බෑ මේකේ. එතකොට අපි මේක හඳුන්වමු මෙහෙම ඊළඟට. මානව සංවර්ධන දර්ශකයේ අනුව ලෝකයේ රටවල් මෙන්න මෙහෙම පෙළගස්සන්න පුළුවන්. එතකොට මේක බොහොම සංවර්ධන මැනීමේ පහසු මිනුමක් වෙනවා. ඒ මිනුම තමයි මෙහෙම තියෙන්නේ. ඒ කියන්නේ පහළම මානව සංවර්ධන රටවල් තියෙනවා. පහළම මානව සංවර්ධනය. මධ්‍යම මානව සංවර්ධනය. ඉහළ මානව සංවර්ධනය, ඉතා ඉහළ මානව සංවර්ධනය. ඔන්න ඔහමයි ඔක බෙදන්නේ. පහළම මානව සංවර්ධන රටවල් මොනවද මේ පරාසය තුනේ? මධ්‍යම සංවර්ධන තියෙන මොනවද? ඉහළ සංවර්ධනය. ඉහළ මානව සංවර්ධන තියෙන රටවල් මොනවද? ඉතා ඉහළ. දැන් මත තියාගන්න ලංකාවයි තියෙන්නේ මෙන්න මෙතන. ශ්‍රී ලංකාව ඉන්නේ මෙතන. මම වාට දෙනවා ඉහළම මානව සංවර්ධන රටවල් මොනවද? පහළම මානව සංවර්ධන රටවල් මොනවද කියලා. හරි? දැන් කලාපේ අපි ඉන්න සාකලාපේ ඉහළ මානව සංවර්ධන රටක් තමයි තවත් මාලදීව කියන රට. මාලදීව කියන රටයි ලංකාවේ මෙන්න මේ මට්ටම එළදෙන්නේ. හරි? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ අගය ලංකාවට ආසන්නව තියෙන එක හරියටම දත්ත යටතේ විග්‍රහ කරන්න පුළුවන්. හරි? ඒතර බලන්න. ඒතර පහළ මානව සංවර්ධන කියන එක අපි වර්ග කරන්නේ අගය 0.5යි බිඳුවට වඩා අඩු නම්. කියන්නේ මේ අගය යන්නේ මේ පරාසයනේ. ඒ 0.5යි බිඳුවට වඩා අඩු නම් ඒක පහළ මානව සංවර්ධනයක්. ඊට පස්සේ මධ්‍යම කියලා අපි ගන්න 0.5යි 0.6යි 9යි 9යි. ඉහළයි කියලා අපි ගන්නෙ 0.5යි ඉහළ 0.7 ලංකාවේ ඉන්න පරාස 0.7යි මෙතන අපි ගන්නේ 0.8 හෝ ඊට වැඩි. ඔන්න බලන්න. මානව සංවර්ධන දර්ශකයන්ව පහළ මානව සංවර්ධන රටවල් තියෙනවා. මධ්‍ය මානව සංවර්ධන රටවල් තියෙනවා. ඉහළ මානව සංවර්ධන රටවල් තියෙනවා. ඉතා ඉහළ මානව සංවර්ධන රටවල් තියෙනවා. පහළ කියන්නේ 0.5යි බිඳුව අඩු නම් දර්ශකයන්ගේ ඒ අගයයි 0.6යි 9යි නම් මධ්‍යම වෙනවා. 0.7යි නම් 7යි 9යි දක්වා ඉහළ වෙනවා. ඉතා ඉහළ නම් 0.8 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඒක ලංකාව ඒ සංවර්ධනයේදී මෙතන ඉන්නේ. ලංකාව ඉහළ මානව සංවර්ධන රට. ඉතා ඉහළ නෙවෙයි. ලංකාව මධ්‍යමත් නෙවෙයි මෙතනත් නෙවෙයි අපි ඉන්නේ මෙතන. හරිද? දැන් ඒක පුද්ගල ආදායම නම් අපි ඉන්නේ මධ්‍යම ආදායම රටක්. මෙතන අපි ඉන්නේ ඉහළ මානව සංවර්ධන රටක් වශයෙන්. ලංකාව හොඳයි. හරිද? එතකොට දැන් අපි බලන්න ඕනේ දැන් මම 12 වෙනි පිටුවේ පැතිකඩට කිව්වා නිර්ණායකට කිව්වා ඒ දර්ශකයාගේ බිඳුව එක අතර විහිදෙන්න ඕනේ. ඒක දාලා තියෙනවා බලන්න නෝට් එකේ. සහ ඒක බෙදා ගන්න විදිය මම පෙන්නනවා. ලංකාව දැන් ඉන්නේ මේක කියලා පෙන්නනවා. එතකොට අපි ඊළඟට තියෙන්නේ ඒක වඩා අගයන් දැනගත යුතුයි. ලෝකේ රටවල් 189ක් වෙනින් මානව සංදර්ශනය ගන්න කරනවා. ලෝකේ රටවල් 189ක් ඇතුළේ මේ මානව සංදර්ශනය ගන්න කරනවා. ඒ තුල ඉහළම මානව සංවර්ධන සහිත රටවල් මම පහක් වාට දෙනවා. පළවෙනි එක තමයි ලෝකේ වැඩිම මානව සංවර්ධන රට තමයි ලියා ගන්න ඕනේ ඒක නෝර්වේ කියන රාජ්‍යය. ඔය ඉතින් ඉහළම කියන පැත්තේ වගේ මේ පැත්තට වෙන ගන්න ඉහළම එක තමයි නෝර්වේ කියන රට. නෝර්වේ කියන රටේ අගය 0.954යි. 0.954 කියන්නේ එකට ගොඩාක් ආසන්නයි කියන එක. 0.954 ඒ තමයි වැඩිම රට ලෝකේ මානව සංවර්ධන රට. මානව සංවර්ධන වැඩිම රට තමයි නෝර්වේ කියන රාජ්‍යය. 0.954ක් තියෙනවා. එක තමයි උපරිමයට එන්න පුළුවන්.
හරි. එතකොට දෙක තමයි ස්විට්සර්ලන්තය. හරිද? දෙක ස්විට්සර්ලන්තය, තුන අයර්ලන්තය, හතර ජර්මනිය, පහ හොංකොං කියන රාජ්‍ය. ඔන්න ප්‍රධාන රටවල් පහ MCQ වලට එනවා. මාක් කරගන්න තන වගුව MCQ කියලා වැඩිම මානව සංවර්ධන සහිත රටවල් විභාගය අහලා තියෙනවා. එතකොට වැඩිම රට තමයි නෝර්වේ, ඊළඟට තමයි ස්විට්සර්ලන්තය, ඊළඟට තමයි අයර්ලන්තය, ඊළඟට තමයි ජර්මනිය, ඊළඟට තමයි හොංකොං. හරිද? ඊළඟට දැන් ඔයාලට තියෙන අනිත් පැත්තේ 15 මානව සංවර්ධනයේ ඒක ඔය එක කියලා දින තැනින් දාන්න එක කියන අගයන් ටික කපා ගන්න 1 2 3 4 5 කියන අගයන් ටික කපලා දාන්න. ඒක අවශ්‍ය නැහැ. එතන දාන්න එක කීච්ච තැනින් 185 වෙනි රට. දෙක කීච්ච තැනින් දාන්න 186 වෙනි රට. තුනකින් තැනින් දාන්න 187 වෙනි රට. හතරකින් තැනින් දාන්න 188 වෙනි රට. පහ කියලා තැනින් දාන්න 189 වෙනි රට. කියන රටවල 189 වෙනි ගන්න එක. හරිද? එතකොට 185 වෙනි රට තමයි බුරුන්ඩි කියන රාජ්‍යය. බුරුන්ඩි. දෙක තමයි දකුණු සුඩානය කියන රාජ්‍යය. 185 බුරුන්ඩි, 186 දකුණු සුඩානය, 187 කියලා දාගන්න කිව්වේ එතන චැඩ් කියන රාජ්‍යය දාන්න චැඩ්. 188 මධ්‍යම අප්‍රිකාව. 188 මධ්‍යම අප්‍රිකාව. 189 ඒ කියන්නේ අන්තිම එක. එතකොට මේ වගේ මේ පැත්තේ අන්තිම 189 නයිජර් කියන රාජ්‍යය. නයිජර් නයිජීරියාව නෙමෙයි නයිජර් 0.377 0.377 නයි කියන ඒ වගේ මේ පහළ පැත්තේ උඩම කියන්නේ 185 වෙනි එක විදිහට ගන්න එක 185 වෙනිට බුරුන්ඩි කියන රාජ්‍යය 186 දකුණු සුඩානය කියන රාජ්‍යය 187 චැඩ් කියන රාජ්‍යය 188 මධ්‍යම අප්‍රිකාව කියන රාජ්‍යය 189 නයිජර් එයා තමයි අඩුම රට 0.377 ඔන්න බලන්න වැඩිම රට නෝර්වේ එයාත් එක රට හතරක් මම දුන්නා අඩුම රට කියන්නේ යා පල්ලෙහාම රට තමයි 189 වෙනි ස්ථානේ තමයි නයිජර් කියන රාජ්‍යය එයාගේ 0.377 එයා තමයි 189 වෙනි ස්ථානේ ඒතර රටවල් 189 මේක ගන්න එක මෙතන මම පහළ රටවල් පහක් දුන්නා හරි පහළ රටවල් පහක් දුන්නා ඒතර අපි එකකින් දැනගත්ත පහළ රට තමයි නයිජර් 189 වෙනි ස්ථානේ තමයි මෙයා ඊළඟට තමයි නෝර්වේ. මෙයා තමයි ලෝක අංක කී රාජ්‍ය මානව සංවර්ධනය ඇති. මේ වැඩිම රට මේ අඩුම රට. તો දැන් මධ්‍යම රටවල් තමයි ඉතින් තියෙනවනේ මධ්‍යම රටවල් ගොඩක් තියෙනවා. ඒතර මේ මධ්‍යම රටවල් කියලා අපි වෙනම වෙන් කරලා හඳුන ගන්න ඕනේ නැහැ. අපි මේ පරාසයෙන් ගත්තම හරි ඉහළ රටවල් වශයෙන් තමයි අපේ ලංකාව දැන් ඇතුළේ තියෙන්නේ. ශ්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධන සහිත රටක් වෙන වෙනම තමයි. එතකොට දැන් මේ වගුවනේ මුලින්ම අපි කිව්වේ. ඒතර මම මේ වගුව දුන්නේ 2019 මානව සංවර්ධන දර්ශක වාර්තාවට අනුව තමයි මේක දීලා තියෙන්නේ. 2019 මානව සංවර්ධන වාර්තාවට අනුව තමයි අපි දැන් මම මේ කියපු වගුව සම්බන්ධ කියන්නේ මේ 13 වෙනි පිටුවේ 2019 කියන මූලාශ්‍ර පදනම් කරන තමයි මේ අගයන් මම ප්‍රකාශ කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ එතකොට දැන් මේ පැත්තේ ඉහළ රටවල් පහ තියෙනවා මේ පැත්තේ පහළ රටවල් පහ තියෙනවා. ඊළඟට මම තවබෝධ කරන තියෙන වර්ෂය කියන දාන වර්ෂයේ ඉඳලා 2019 කියන වර්ෂය 2019 ලංකාවේ කියන දාන ලංකාවේ 0.788 බිංදුව. ඒතකොට දැන් ලංකාව හරිනේ 7.99 දක්වානේ මේකේ තියෙන්න පුළුවන්. අපේ 7.8 බිංදුවයි. තව දශම බිංදුවයි දශම 2.2කින් 2.2 කාවම අපි මෙතනට යනවා. ඉතාලි මට්ටමට. හරි? උන්න ලංකාවේ ලංකාව 189කින් හරි 71 වෙනි ස්ථානෙ හිමි කරගන්නවා. මොන ලංකාවද? ලංකාව ලෝකයේ 71 වෙනි ස්ථානෙ තමයි හිමි වෙන්නේ මානව සංවර්ධනය ඇති. 189කින්. හරි? ලංකාව යනු ඉහළ මට්ටම ළඟාලා තියෙනවා. මොන මෙන්න ලෝකයේ තත්ත්වය අඩුම රට සහ වැඩිම රට මෙන්න ලංකාව මෙතන. පිළිවි ලංකාව මෙතන කියන්නේ 0.788 බිංදුවයි 189කින් 71 වෙනි ස්ථාන ළඟාට හිමි වෙනවා. හරි අනිත් මම දාගන්න දකුණු ආසියාතික කලාපයේ ඉහළම මානව සංවර්ධන සහිත රට බවට පත් වෙන්නේ ලංකාව. කලාපයේ වැඩිම අගය වාර්තා වෙන්නේ ලංකාවේ. ඒක හොඳටම තියාගන්න. ලෝකයේ 71 වෙනි ස්ථාන වුණාට දකුණු ආසියාතික කලාපයේ පළවෙනි ස්ථානෙ හිමි වෙනවා. ඒ වගේම දකුණු ආසියාතික කලාපයේ අපිට ළඟින් යන රටක් තමයි මාලදිවයින. එයා හිමි කරගන්නේ 140
4 වෙනි ස්ථානය. මාල්දීවලට හිමි වෙන්නේ මේකේ දැන් අපි 71 නේ යාට හිමි වෙන්නේ 104 වෙනි ස්ථානයේ. එයාත් ගොඩක් වෙලාට මේ ඉහළ මානසික මට්ටම ළඟාට රබරපත් වෙනවා. හරිද? ඒතර එයා තමයි දෙවෙනි ස්ථානය ගන්නේ. ලංකාව තමයි පළවෙනි ස්ථානය ගන්නේ කලාවේ. දකුණු ආසියාවේ කලාව. ලෝකේ නම් ලංකාව 71 වෙනි ස්ථානය. right. ඒවන්න මම දැන් දුන්නා වර්ෂය 2019 ලංකාවේ 0.78.0යි ලබා ඇති ස්ථානය ගත්ත ලංකාව 71 වෙනි ස්ථානය ගන්නවා 189 කින්. හරිද? ඒතර ඒක තමයි ඒ වගුරයන් වල මූලාශ්‍රය. හරි එතකොට ඔය වගු දෙකම MCQ කියලා ළමයා දැනගත යුතුයි. මේවා MCQ වලට අදාළ වෙනවා. වැඩිම රට අඩුම රට සහ ලංකාවේ අනේ. මේ ඔක්කොම බහුවර පේපර් වලට ආන්නේ. හරි. එතකොට දැන් මම ඔයාලට කිව්වා මාන සංවර්ධනයේ පැතිකඩ 3ක් තියෙනවා. ඒ දර්ශකයන් නිර්ණායක මොනවද කියලා මම දැන් කිව්වා. සහ ලෝකේ මාන සංවර්ධනයේ තියෙන රටවල් වර්ග කරන්නේ කොටස් 4කට. ඒ පරාසයදල වර්ග කරනවා. එතනින් ඉහළ මට්ටමේ තමයි ලංකාව ඉන්නේ. අපි එහෙම තමයි හඳුනගත්තේ. ඒ අනුව අපි ලෝකේ වැඩිම රට නෝර්වේ විදිහට හඳුනගන්නවා. 189 වෙනි රට විදිහට නයිජර් කියලා රාජ්‍ය හඳුනගන්නවා. අඩුව රට විදිහට ලංකාව 189 න් 71 වෙනි ස්ථානයෙන් කරගෙන කියලා ගන්නවා. ඒ අනුව ලංකාව දකුණු ආසියාවේ කළ අපේ වැඩිම මාන සංවර්ධන වාර්තාවලට වඩා පත් වෙනවා. ඔන්න ලංකාවේ තත්ත්වයේ සංවර්ධන මට්ටම මෙතන තියෙනවා. එතකොට 13 වෙනි පිටුවේම මාන සංවර්ධන දර්ශකයේ ප්‍රබලතා සහ දුබලතා අපි හඳුනගන්නවා. මාක් කරන්න පුළුවන් ප්‍රබලතා කියන මාතෘකාවත් විභාගයට අදාළයි, දුබලතා කියන මාතෘකාවත් විභාගයට අදාළයි. ඒ කියන්නේ වාසි සහ අවාසි. බලගමු අපි ඒක ටයිප් කරලා ඉඳලා තියෙන ඉඳලා මම එක්ක කියවන්න පුළුවන්. මාන සංදර්ශකයේ වාසිය තමයි ප්‍රමාණාත්මක හා මොනංශ මනින්න පුළුවන්. ගුණාත්මක අංශ මනින්න පුළුවන්. හවුද? ක්‍රයශක්ති මත ගැලපුව ඒක පුද්ගල ආදාය මනින්න අපි ප්‍රමාණාත්මක. අධ්‍යාපන සෞඛ්‍ය වර්ගයෙන් අපි මනින්නේ ආයු අපේක්ෂා වර්ගයෙන් මනින්නේ අපි ගුණාත්මක. ඒතර මේ දෙකම මෙන්නේ කියලා නිර්ණායක වාසියක් නේද? දෙක. ඒ නිසා අපි කියනවා සංවර්ධනයේ සැබෑ එතන හදාගෙන සැබෑ හරය නිරූපණය වීම. සැබෑ අංශ නෙවෙයි සැබෑ හරය නිරූපණය වීම වරණකට දාන්න ප්‍රමාණාත්මක හා ගුණාත්මක අංශ දෙකම කියන එක. ප්‍රමාණාත්මක හා ගුණාත්මක අංශ දෙකම කියන එක තමයි මේ දෙවෙනි පොයින්ට් එකකින් අදහස් කරන්නේ. ඒක තමයි සංවර්ධනයේ හරය. ඒක පෙන්වන්න පුළුවන්. ඒ වගේම මාන සංවර්ධනයෙන් කරන විසම තෝරා ගැනීමේ පරාසයනේ අපි මනින්නේ. එහෙනම් මෙන්න කියන පුද්ගලයාගේ තෝරා ගැනීමේ පරාසය නිරූපණය කිරීම. ඒ තෝරා ගැනීමේ පරාසය වැඩි වෙන රටේ සමහර ඉල්ලුම මනින්න පුළුවන්. සමහර ඉල්ලුම කියන්නේ සමස්ත ඉල්ලුම. රටේ සමස්ත ඉල්ලුම බිහි කරන එක පාර්ශ්වත්ම පුද්ගලයෝ කුටුම්බ වශයෙන් අපි. ඒතර අපේ තෝරා ගැනීම පරාසය වැඩි වෙනවා කියන්නේ අපි කරන සමහර ඉල්ලුමක් වැඩි කියන එක. එහෙනම් සමහර ඉල්ලුම මෙන්න මේකේ ආපු මාන සංවර්ධන තියෙනවා. ඊට පස්සේ අන්තර්ජාතික වශයෙන් රටවල් මොනවා කරන්න පුළුවන්ද මේ පහළම රටවල් මධ්‍යම රටවල් කියලා ලේසියෙන් වර්ග කරන්න පුළුවන්. එහෙනම් අපි කියනවා ජාත්‍යන්තර වශයෙන් රටවල් සංසන්දනය කිරීමත් මේකේ වාසිය බවට පත් වෙනවා. ඔන්න වාසිය. අවාසිය බලන්න. මාන සංවර්ධනයේ සීලම පැතිකඩ නිරූපණය නොවේ. පැතිකඩ තුනයි ගත්තේ මොකද්ද? දීර්ඝායුෂයි, දැනුමයි, ජීවන තත්ත්වයයි. තුනයි ගත්තේ. හැබැයි තවත් ඇති තියෙනවා මානව නිදහස, මානව ආරක්ෂාව කියනකොට මාන සංවර්ධනයයි තියෙනවා. නමුත් ඒවා මෙතන මැනෙන්නේ නැහැ. එහෙනම් හැම පැත්තම මේකේ මැනලා නැහැ මාන සංවර්ධන අදාළ. ඒක දුර්වලතාවය. ඒ වගේම මේක ඇතුලේ ආදම විද්‍යාව විශ්වදාය පෙන්වන්නෙත් නැහැ. ප්‍රාදේශීය ශිෂ්‍යතාවයෙන් මේක ඇතුලේ පෙන්වන්නෙත් නැහැ මේ ලබන අගය. ඊට පස්සේ පරිසරික පැතිකඩ පෙන්වන්නෙත් නැහැ. ඒවට වෙන හානිය කොච්චරද කියන එක. ඊළඟ අධ්‍යාපන සෞඛ්‍ය විශේෂවල ගුණාත්මක දේවල් පෙන්වන්නෙත් නැහැ. අධ්‍යාපන සෞඛ්‍ය වගේ දේවල් ගන්නවා. හැබැයි මේක ඇතුලේ තියෙන ගුණාත්මක දේවල් මෙන්නේ කියව මේක ඇතුලේ නැහැ. එහෙනම් ඕවා තමයි වාසිදාවාසි. වාසි වලට පත් වෙනවා. ඔන්න මාන සංදර්ශකයේ සම්පූර්ණ නෝට් එකක් තියෙනවා. පිටුවංග 12 ඉඳලා 13 වෙනි පිටුව එක. ඒ ටිකෙන් තමයි වා කරුණාකාරව දැනගන්න ඕනේ. ඒතර මට කියන්න කෙටියෙන් මාන සංවර්ධනයේ පැති තුනයි දැනුමයි දීර්ඝායුෂයි යහපත් ජීවිත පැවැත්මයි. ඒක සම්බන්ධ කරන අපි නිර්ණායක හතරක් ගලපුවා. මොකද නිර්ණායක හතර දීර්ඝායුෂ වෙනින් ආයු අපේක්ෂාව ගත්තා. දැනුම වෙනින් අපි ගත්තා පාසල් අධ්‍යාපන ලැබීමේ වසරවල මධ්‍යමයයි. ඊට පස්සේ පාසල් අධ්‍යාපන ලැබීමට ප්‍රවේශ වෙන දරුවෙකු අපේක්ෂිත පාසල් යන අපේක්ෂිත වසරවල ප්‍රමාණය කොච්චරද කියන එකයි. යහපත් ජීවන තත්ත්වයේදී අපි ගත්තා ක්‍රය ශක්තිය මත ලැබිච්ච ඒක පුදුර ජාතික ආදායම. එතකොට දැන් ওই විදිහට ගත්තාම අපි මේක ලෝක රටවල් වශයෙන් බෙදනවා බිඳුවේ සිට 1 දක්වා අගේ පරාසය ආරයි යනවා. ඒ අනුව රටවල් කොටස් 4කට බෙදනවා. ඒ අනුව ලංකාව ඉහළ තත්ත්වයක ඉන්නවා. ඒ ලංකාවේ පරාසය වෙන මෙතන අපි ඉන්නේ ඉඳලා. මෙන්න ලංකාවේ 0.78යි ලංකාවේ 189 ස්ථානයේ
ඒ ලෝකේ 189කින් 71 වෙනි ස්ථානය. මේක තමයි ලංකාවේ නිරත ස්ථානය. ඒ වගේම සාකලාපේ ඉහළම මානසංගතන සහිත රට බවට පත් වෙනවා. ඒ වගේම ලෝකේ වැඩිම මානසංගතන රට තමයි නෝර්වේ. ඒකට මම රටවල් හතරක් දීලා ඇති. ඊළඟ නයිජර් තමයි ලෝකේ අඩුම රට. 189 වෙනි ස්ථානයේ ඉඳගෙන මෙහා. ඒ මෙහා ගුණින් තියෙන රටවල් තව තියෙනවා. 188 187 186 188 වලට මම වඩ වෙනම දුන්නා. හරි. දැන් ඒ ටික තමයි නැවත මතක් කරගන්න වැඩිම රට තමයි නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, හොංකොං. අඩුම රට තමයි රටවල් ටික තමයි බුරුන්ඩි, දකුණු සුඩානය, චෑඩ්, මධ්‍යම අප්‍රිකාව, නයිජර් කියන රාජ්‍ය. හරි. ඔන්න වාසි සහ වාසි තමයි අවසන් නෝට් එකේ දීලා තියෙන. එතන මොකද කියන්නේ? විභාගයට අදාළ සියල්ල. වැඩිම ප්‍රශ්න මාත්‍රා තමයි දරුවෝ මානව සංවර්ධන දර්ශනය. ඔකෙත් නා. ඉතින් ඔය ටික පාඩම් කරගත්තාම සෑහෙන කරුණු කාරණා ටික ළමයි ගාව තියෙනවා. හරි. දැන් එතකොට 13 පිටුත් අපි සංකල්ප කීපයක් අවසන් කරලා තියෙනවා. එතකොට දැන් ඒක පුද්ගල ආදායම් කියන සංකල්ප ඉවර කරා, ඉවසර කතා කරා, මානව සංදර්ශක කියන අගේ සම්පූර්ණ වේදන කතා කරලා ඉවරයි. දැන් මානව සංදර්ශක ඉවර වෙලා අපි ඊළඟ යන්න තියෙන දරුවෝ 13 වෙනි පිටුවට. 13 වෙනි පිටුවේ බලන්න දැන් මෙතනින් අහලා තියෙන ඒවා අපිට නෝට් එකත් එක්ක අරන් යන්න පුළුවන්. කියන්නේ එතන අවශ්‍ය තැන්වලදී අපි දත්ත දෙන්න පුළුවන් තැන්වලදී කොහොම සාකච්ඡා කරනවා. බලන්න දීලා තියෙනවා 13 වෙනි පිටුවේ දලජාතික සන්තුෂ්ටි දර්ශක කියන එක. ලෝකේ එහෙම දර්ශනිකුත් තියෙනවා. අපි ඒක හඳුනාගත යුතුයි. මොනවද ඒකට යොදාගත්ත නිර්ණායක කියලා. එහෙම දර්ශකයක් තියෙනවා අපි අවබෝධ වෙන්න ඕනේ. දලජාතික සන්තුෂ්ටි දර්ශකය. මිනිසුන්ගේ ගුණාත්මක தත්ත්වයේ මිනුම් කිරීම සඳහා හඳුන්වා දුන් මිනුමකි. මේ සඳහා පහත නිර්ණායක උදාහරණ. මානසික සන්තුෂ්ටිය, කාලය භාවිතා කරන ආකාරය, සමාජීය සම්බන්ධතා, සංස්කෘතිය, සෞඛ්‍ය, අධ්‍යාපනය, පරිසරය, ජීවන තත්ත්වය සහ යහපාලනය. ඔය කියන හැම අංශකින් එකතු වෙලා තමයි දලජාතික සන්තුෂ්ටි දර්ශකයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර මේවත් සංයුක්ත දර්ශක වශයෙන් තමයි අපි ගන්නෙ. කියන්නේ නිර්ණායක පෙළක් එකතු කරලා නේද මානව සංදර්ශකයට නිර්ණායක කිහිපයක්ම තියෙනවනේ. නම් මානව සංදර්ශක කියන්නේ මොන දර්ශකයක්ද? සංයුක්ත දර්ශකයක්. අපි කතා කරන ප්‍රධාන දර්ශකය ඕක. හරි? ඊට පස්සේ අපි ඒක පුද්ගල ආදායමේ කලින් කතා කරා. ඒකත් අපි කතා කරන ප්‍රධාන දර්ශකය. දත්තත් එක්ක කතා කරලා ප්‍රධානයි. හරි. යන්න ඊළඟට 14 වෙනි පිටුව. භෞතික ජීවන තත්ත්ව දර්ශකය. PQLI Physical Quality Life Index කියන එක. මේක යල්පැනගේ නියමයක් දැන්. ඒ කියන්නේ දැන් 80 දශකයේ 90 දශකයේදී රටේ ලෝකයේ සංවර්ධනය වූ ප්‍රධාන මිනුම් දෙක තමයි ඒක පුද්ගල ආදායමයි භෞතික ජීවන තත්ත්ව දර්ශකය. දැන් ඒතකොට ඒවා දැන් මම එක උදාහරණයක් කියන්නම්. ඒක පුද්ගල ආදායමෙන් මෙන්නේ ප්‍රමාණාත්මක පැත්ත විතරයි ඉන්නේ. ඒ කාලේ මේ භෞතික ජීවන තත්ත්ව දර්ශකයෙන් මෙන්නේ ගුණාත්මක පැත්ත. ඒ කියන්නේ මම පෙන්නන්නම් මෙහෙම ඒක පුද්ගල ආදායමෙන් හරි ප්‍රමාණාත්මක අංශය. ඊළඟට භෞතික ජීවන තත්ත්ව දර්ශකයෙන් මෙන්නේ ගුණාත්මක අංශය. දැන් වෙන වෙනම මේ දෙක අපි එක මනලා තියෙන්නේ. මේ දෙකම වෙනුවට තමයි ප්‍රමාණාත්මක අංශය ගුණාත්මක අංශය කියන දෙකම මනින්න පුළුවන් එකක් හදුවා මානව සංවර්ධන දර්ශකය. ඕකනේ අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේකෙන් ප්‍රමාණාත්මක විතරයි. මේකෙන් ගුණාත්මක විතරයි. මේ දෙකම එකතු කරලා එකක් හදුවා අපි ඒකට කියනවා මානව සංවර්ධන දර්ශකය කියලා. දැන් ඒතර වල තේරෙනවනේ. මේක ප්‍රමාණාත්මක පැත්ත මේක ගුණාත්මක පැත්ත. භෞතික ජීවන දර්ශකය එක. ඒතර මේක දැන් මේක යල්පැනගේ වෙනුවක් වෙනවා. මොකද මේ දෙකම වෙනුවට දැන් අපිට දෙකම එකපාරම නිකුත් එකකුත් තියෙනවනේ. ඒතර දැන් මේකේ නිර්ණායක තුනක් තිබුණා. ඒ කාලේ මේක හරි ජනප්‍රිය මාතෘකාවක්. භෞතික ජීවිත දර්ශකයේ කියන එක යටතේ ප්‍රධාන නිර්ණායක තුනයි ලදරු මරණ අනුපාතය. එකක් තමයි ලදරු මරණ. අනිත් එක ආයු අපේක්ෂාව. අනිත් එක සාක්ෂරතාව. දැන් මේ තුනම අදාළ වෙන්නේ රටේ ගුණාත්මක අංශයෙන් නේ. ලදරු මරණ, ආයු අපේක්ෂාව, සාක්ෂරතාව. මේ තුනම එකතු කරලා තමයි භෞතික ජීවිත දර්ශකයෙන් හදලා තියෙන්නේ. දකුණු ආසියාවේ වැඩිම භෞතික ජීවන දර්ශකයේ තියෙන රටත් ලංකාව. මොකද ලංකාවේ මේ නිර්ණායක ඔක්කොම හොඳ යහපත් වලින්. සාක්ෂරතාවය හොඳ මට්ටමක තියෙනවා. ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක තියෙනවා. ලදරු මරණ අනුපාතය ඉතාමත් යහපත් අගයක අපේ රටේ පවතිනවා. හරි? ඒ තුනේම ප්‍රතිඵලය ලංකාව මේ දර්ශකයෙන් ඉතා ඉහළට වාර්තා කරනවා.
අපි කියනවා දකුණු ආසියාවේ ඉහළම භෞතික ජීවිත දර්ශකයක් තියෙන රට කියලා. මොකද දැන් මේවා ගණනය කිරීම වල හසු වෙන්නේ නැහැ. මොකද මේ යල්පදයේ දර්ශක නිසා. හැබැයි ඒක සංයුක්ත දර්ශකයක්. ඊළඟ බහුමාන දර්ශක දර්ශකය. ලියා ගන්න වරහණක් ඇතුලේ බහුමාන දර්ශක දර්ශකය කියන්නේ දරිද්‍රතාවය විඳින් කිරීමට භාවිතා කරයි. දරිද්‍රතාවය විඳින් කිරීමට භාවිතා කරයි. ඒතර අපි ඒක ඊළඟ ටියුට් එකේ තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ බහුමාන දර්ශක දර්ශකය කියන එක මිලට පරාසය ලොකුවෙන් කතා කරනවා ඊළඟ ටියුට් එකේ. ඊළඟ ටියුට් එකේ තමයි දරිද්‍රතාව පාඩම තියෙන්නේ. ඒතර ඒකේ තමයි බහුමාන දර්ශක දර්ශකය උගන්වන්නේ ලොකුවට. නමුත් මෙතෙන්දි මම බොහොම කෙටියෙන් බහුමාන දර්ශක දර්ශකයේ ප්‍රධාන නිර්ණායක තුනක් ගන්නවා. මාක් කරන MCQ කියලා සෞඛ්‍ය, අධ්‍යාපනය, ජීවන තත්ත්වය. මොකද්ද? සෞඛ්‍යයයි, අධ්‍යාපනයයි, ජීවන තත්ත්වය. මේක 2013 පේපර් එකේ අහලා තියෙනවා. ඔයකේ නිර්ණායක මොනවද කියන එක. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය. උඩගේ තියෙන්නේ ලදරු මරණ, සාක්ෂරතාවය සහ ආයු අපේක්ෂාව. මේ නිර්ණායක කොහොමද? ඊළඟ සෞභාග්‍ය දර්ශකය. මොකද දැන් ලංකාවේ අලුතෙන්ම ඔක රාගයේ පවා මහ බැංකුව වාර්තාවේ ප්‍රකාශපත් වෙනවා. සෞභාග්‍ය දර්ශකයේ ගාමින් ලියා ගන්න 2018 තමයි අවසාන වර්ෂ ගණනය වීමක් වෙන්නේ. 2018 වසරට අනුව සෞභාග්‍ය දර්ශකයේ 0.783යි 0.783යි ලංකාවේ සෞභාග්‍ය දර්ශකයේ ඒක 2018 වසරට අනුව 19 රිපෝට් එකේ ඉන්නේ 18 යන්නේ තාම. හරි? ඉතින් ඒකේ නිර්ණායක තුනයි ආර්ථික හා ව්‍යාපාරික පරිසරය, ජන ජීවිතයේ යහපත, පැවැත්ම, සමාජ ආර්ථික අඩදල පාසුකම්. ප්‍රධාන නිර්ණායක තුනක් ගන්න ඔබ තුන ආර්ථික හා ව්‍යාපාරික පරිසරය ගන්නවා, ජන ජීවිතයේ යහපතම ගන්නවා, සමාජ ආර්ථික අඩදල පාසුකම් ප්‍රමාණය ගන්නවා. ඒතර ඔය තුන එකතු කරලා තමයි සෞභාග්‍ය දර්ශකය එක හදන්නේ. ඒතර ලංකාවියත් මම ඒකට දුන්නා ඒ අගයන් දී හැකි තැන්වල අගයන් ටික අපි දෙන ඔක්කොම. ඊට ආර්ථික නිදහස දක්වන දර්ශකය. මේක දරුවෝ ඔයාලා න්‍යාය කරන වරණ තුලේ මේ දර්ශකය යන ආර්ථික පද්ධති ටියුට් එකේ අවසානයේ මම දාලා තියෙනවා. ඒක ගැන විස්තර කරපු දෙයක් මොනවද ආර්ථික නිදහසක් කියලා කියන්නේ? මොනවද මේ නිදහස දක්වන දර්ශක වෙනින් අපි අරන් තියෙන්නේ? එහෙම දාලා තියෙන එකේ මොකද ටයිප් කරපු මාතෘකාවක් ඇති. හරි? ආර්ථික නිදහස දක්වන දර්ශකය. ඒතර ඒක ඇත්තට ලොකුවට නිර්ණායකවලට ගන්න උදනක් නෙවෙයි. නිදහස දක්වන දර්ශකය මනින්නේ මිනිහෙකුට රැකියාවක් කරන්න, තමන් කැමති වෘත්තියක් කරන්න ලැබෙන දින නිදහස මනිනවා. එහෙම ලෝකේ ඒ අනුව නිදහස දක්වන දර්ශකයක් හදලා තියෙනවා. ඒ දර්ශකයේ ලියා ගන්න වැඩිම රට තමයි කියන්නේ නිදහස වැඩිම රට හොංකොං. වැඩිම රට හොංකොං, අඩුම රට උතුරු කොරියාව. ඉතින් ලියා ගන්න පුළුවන් වැඩිම රට හොංකොං රාජ්‍ය නිදහසති, අඩුම රට උතුරු කොරියාව කියන රාජ්‍යය. ඒතර ලංකාව රටවල් 180ක් අතරින් 115 වෙනි ස්ථානයේ හිමි වෙනවද ලියා ගන්න. ශ්‍රී ලංකාවට රටවල් 115කින් 180කින් 115 වෙනි ස්ථානයේ හිමි වේ. ශ්‍රී ලංකාවට රටවල් 180කින් 115 වෙනි ස්ථානය තමයි හිමි වෙන්නේ. ලංකාවේ අගය නිදහස දක්වන දර්ශකයේ අගය ලංකාවේ 56.4. ඒතර අපි 180කින් 115 ස්ථාන තමයි ඉන්නේ. එතන වැඩිම රට තමයි හොංකොං රාජ්‍ය තමයි නිදහස හොඳට දුන්න රට. අඩුම රට තමයි 180 රට තමයි උතුරු කොරියාව කියන රට. ඔය අපි දැනගන්න. ඔයවා නෙට් එකට ගියාම බලන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අගය කීයද? ලංකාව කී ස්ථානයේද? ඔන්න 180කින් 115 ස්ථාන තමයි ලංකාවේ හිමි වෙන්නේ. වැඩිම නිදහස් දෙන රට තමයි හොංකොං රාජ්‍යය. අඩුම නිදහස් දෙන රට තමයි උතුරු කොරියාව කියන රාජ්‍යය. right? ඊළඟ අවසානයේදී තියෙනවා ස්ත්‍රී පුරුෂ සමාජවාද පිළිබඳ දර්ශකය. ඒකත් මේ ස්ත්‍රී පුරුෂ මානව සමාජයෙන් උදාගත්ත දර්ශනයක්. ඒවා අපි චරර ලොකුවට නිර්ණායක ආදී වශයෙන් කතා කරගෙන යන්න ඕනේ නෑ. ප්‍රධාන දර්ශක වශයෙන් මම ගන්නවා. ඒතර දැන් මම මානව සමාජ දර්ශක කියලා සංයුක්ත දර්ශක ගැන කිව්වා. භෞතික ජීව දර්ශක කියලා සංයුක්ත දර්ශක ගැන කිව්වා. ඒවා නිර්ණායක පෙළකින් හැදලා තියෙන හින්දා බහුමාන දර්ශක ඊළඟ ටියුට් එකේ ලොකුට කතා කරන්න තියෙනවා. දැන් අපි කෙටි එක දැක්කලා තියෙනවා. සෞභාග්‍ය දර්ශකය ලංකාව 0.783 කියලා කිව්වා අගයට අනුව. ඒකෙත් නිර්ණායක තුනක් යටතේ ගැලපෙන සංයුක්ත දර්ශකයක් කිව්වා. ආර්ථික දර්ශක දක්වන දර්ශකයක් සංයුක්ත දර්ශකයක්. ලෝකේ ඒක වර්ග කරාම 2020ට අනුව ගත්තාම ප්‍රධාන වශයෙන් මම දත්ත දීලා ගලපලා තියෙන තැන හොංකොං තමයි වැඩිම රාජ්‍ය වෙනකොට ඊළඟ අඩුම රාජ්‍ය තමයි උතුරු කොරියාව. ලංකාව 115 වෙනි ස්ථානයේ හිමි කරගෙන රටවල් 180කින් නිදහස ලංකාවේ 56.4. හරිද? ඔන්න ඒ දර්ශක ටික ගැන මට
දැන් කිව්වා කිටින් එතන තියෙනවා. දැන් අපිට ඔතනින් එහාට තියෙනවා තිරසර සංවර්ධන අභිවෘද්ධි කියන මාතෘකාව, ගෝලී තරංගාදර්ශ කියන මාතෘකාව, ඊට පස්සේ ව්‍යාපාර පවත්වා ගැනීම දර්ශකයයි, මානව ප්‍රාග්ඥාශ කියලා අලුත් දර්ශනයක් මම ආරම්භදී ගලපලා දෙන්න කියන කාලීනව කතා කරන ඕනේ ප්‍රධාන මාතෘකා කීපයක් ගැන උතුම්දී කියනවා. හරි ඊළඟට මම 14 පිටුවේ තියෙන තිරසර සංවර්ධන අභිමතාර්ථ කියන කොටසට පොඩ්ඩක් නවත්තලා මම යනවා 14 වෙනි පිටුව 15 වෙනි පිටුවේ සහ 16 වෙනි පිටුවේ මම දර්ශක තුනක් ගලපලා දෙනවා. කියන්නේ ඒවා අලුත් දර්ශක. ඒ කියන්නේ අපි සිලබස් එකට පොඩ්ඩක් එළියට ගිහිල්ලා හඳුනාගත්ත දර්ශක. ඒක වැදගත් කියන්නේ දැන් එහෙම එළියෙන් අපි කතා කරපු දේවල් වශයෙන් 2018 අවුරුද්දේදී මෙන්න මේ දර්ශකයෙන් විභාගය අහලා තියෙනවා. ගෝලීය තරංගාර්ථ දර්ශකයෙන් ඒකේ අගයන් ඇතුලේ ප්‍රශ්නයක් ඇහුවා. ඊට පස්සේ 2020 අවුරුද්දේදී දැන් මේ ඊපෙරදා පේපර් එකේදී ඇහුවා ව්‍යාපාර පහසු පෙන්වු කරන දර්ශකය ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒත් අපි ওই දෙකම ගිය අවුරුද්දේ ළමයි උගන්වලා තිබ්බා. මේ අවුරුද්දේ ඒ පිටින් කතා කරපු ව්‍යාපාර පවත්වා ගැනීමේ පහසු පෙන්වු කරන දර්ශකය ගැන විභාගෙදී ඇහුවා. ඒ නිසා මේවා දරුවෝ ඉතා වැදගත්. ඒ කියන්නේ අපි මේවා අලුත්ම දත්ත අලුත්ම දර්ශක විදිහට මේවා අපි දැනගත යුතුයි. ඒ අනුව 15 වෙනි පිටුවේ තියෙනවා ගෝලීය තරංගාර්ථ දර්ශකයෙන් මම හැඳින්වීමක් කරලා තියෙනවා Global Competitiveness Index කියන එක. බලන්න එක පොඩ්ඩක් අපි highlight කරගෙන යන්න පුළුවන්. ගෝලීය තරංගාර්ථ දර්ශකය යනු ආර්ථිකයේ සම්පත් හා මධ්‍යකාලීන ආර්ථික සමෘද්ධිය පොදු නිර්ණායකයකට සාපේක්ෂව මනු ලබන උපදර්ශක තුනකින් ඉරක් ගන්න උපදර්ශක තුනකින් ප්‍රධාන නිර්ණායක තුනක් තියෙනවා. තුනකින් හා නිර්ණායක 12කින් සමන්විත ලෝක ආර්ථික සමුළුව මගින් සකස් කරන දර්ශකයකි. ඔක තමයි කතාව. මේ තමයි ගෝලීය තරංගාර්ථ දර්ශකයේ මූලික හැඳින්වීම මම කරේ. එතන ගෝලීය තරංගාර්ථ දර්ශකයේ ප්‍රධාන දර්ශක තුනක් තියෙනවා නිර්ණායක වශයෙන් උපදර්ශක මූලික අවශ්‍යතා කියන දර්ශකය අරන් තියෙනවා. කාර්යක්ෂමතා හා වර්ධන කාර්ය කියන දර්ශකය අරන් තියෙනවා. නව්‍යතා හා නවීනතා සාධක කියලා මාත්‍රාවක් අරන් තියෙනවා. ඒතර ඔය තුනම ගලපලා තමයි මේ ගෝලීය තරංගාර්ථ දර්ශකයක ලෝකේ හදලා තියෙන්නේ. එතකොට වැදගත්ම දේ තමයි දැන් මේ දැන් උපනිර්ණායක අහනවට වඩා වැදගත් ලෝකේ තරංගාර්ථයෙන් අපි ඉන්න තැන කොහෙද කියලා හඳුනගන්න එක. ඒතර ගෝලීය තරංගාර්ථ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගෝලීය තරංගාර්ථ දර්ශකය දාන තන වරණ තුලේ 2020ට අනුව කියලා. 2020 වර්ෂයට අනුව තමයි අපි ඒක දෙන්න ඕනේ. ගෝලීය තරංගාර්ථ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගෝලීය තරංගාර්ථ දර්ශකයේ කොහොමද පිළිහිටලා තියෙන්නේ 2020 කියලා තමයි දාගන්න ඕනේ. ඒතර වරණ ඇතුලේ. ඒ අනුව වගුවේ ඒ වගුව දිනුන මෙහෙම වගුව තියෙන්නේ වැඩිමා මෙතන දිනවා වැඩිමාගේ කියලා දාගන්න. වැඩිමාගේ තරංගාර්ථයේ වැඩිමාගේ ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අගය ඊළඟට අඩුමාගේ ඔහොම දාගත්තාම ඒතකොට වලට පැහැදිලි තේරෙයි වැඩිම ශ්‍රී ලංකාව අඩුමාගේ වැඩිමාගේ තමයි සිංගප්පූරුව තමයි ගෝලීය තරංගාර්ථයෙන් ඉහළම රට බවට පත් වෙන්නේ සිංගප්පූරුව. ඊට පස්සේ ශ්‍රී ලංකාව ඒ කියන්නේ මෙයා තමයි ගෝලීය තරංගාර්ථය වැඩිම රටනේ. ශ්‍රී ලංකාව ලෝකේ රටවල් 141ක් ඇසුරින් ලංකාව 84 වෙනි ස්ථානයේ පසු වෙනවා. මොන ලාභය තත්ත්වය. තරංගාර්ථය වැඩිම රට සිංගප්පූරුව ශ්‍රී ලංකාව රටවල් 141කට තමයි මේක ගණනය කරන්නේ. 141කින් 84 වෙනි ස්ථානය දක්වා තමයි තරංගාර්ථ දර්ශන අපි ලබන දින අගය වලටපත් වෙන්නේ. ඒක ලංකාවේ අගය අපි සාමාන්‍යයෙන් කරපුවොත් තරංගාර්ථය අතින් ලංකාව 57.1ක තරංගාර්ථය තමයි ලංකාව පවත්වාගෙන යන්නේ. උන ලංකාවේ තත්ත්වය. ඊට පස්සේ අඩුම රට තමයි ලෝකේ තරංගාර්ථයේ චැඩ් කියන රාජ්‍යය. චැඩ්. ඒතර එයා තමයි 141 වෙනි ස්ථාන වලට පත් වෙන්නේ. හරිද? ඒතර ඕක තමයි 2020ට අනුව තරංගාර්ථ දර්ශකයේ අඩුම අගය තියෙන රට වෙන්නේ චැඩ් කියන රාජ්‍යය. වැඩිම එක තමයි සිංගප්පූරු කියන රාජ්‍ය තරංගාර්ථය අතින් ලංකාව 141 වෙනි ස්ථාන රටවල් සංඛ්‍යාව අතුරින් 84 වෙනි ස්ථානයේ හිමි කර ගන්නවා ලංකාව කියන තත්ත්වය. ඒතර 2018 පේපර් එකේ ඇහුවේ ගෝලීය තරංගාර්ථයෙන් ලංකාව කීවෙනි ස්ථානයේද කියන්නේ. මම හිතුවා ලංකාවේ අගෙත් දුන්නා ස්ථානෙත් දුන්නා. ලෝකේ වැඩිම කොහෙද අඩුම කොහෙද කියලා දුන්නා. අපි ওই ටික දැනගත්තාම ගෝලීය තරංගාර්ථයෙන් ලංකාව වෙන්නේ කොතනද කියලා අපිට මැනගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ඕක අපි දැනගත යුතුයි. විභාගය ආවා කියන වැලියක් තමයි එක්කනේ මම වල වෙන්නේ. right. ඊළඟ මේ 2020 දී ව්‍යාපාර පහසුව පෙන්වන කරන දර්ශකය. අපි කියනවා DBI කියලා. Doing Business Index කියන එක තමයි මේ අර්ථය. එතන බලන්න මේ පාර පේපර් එකේ ඇහුවා ඔකේ ඔන්න ඔය නිර්වචනය ඇහුවා විභාගයේදී.
ඔයා නිර්වචනය මාක් කරන්න MCQ කියලා. මෙතන දිනවනේ 15 පිටේ අන්තිම නිර්වචනය. ඒක තමයි මාක් කරන්න ඕනේ බහුවර පේපර් අදාළයි කියලා. මොකද්ද? DBI යනු ව්‍යාපාර කිරීමේ පහසු පෙන්වන කරන දර්ශකය DBI යනු DBI කියන වරහන් කරගන්න එතන ව්‍යාපාර කිරීමේ පහසු පෙන්වන කරන දර්ශකය යනු ඔන්න එතන ඉරක් ගන්න ලෝකයේ විවිධ රටවල ව්‍යාපාර ආරම්භ කිරීමට ඒවා පවත්වාගෙන යාමටත් ඇති පහසු හා අපහසු පෙන්වන කරන දර්ශකය. ඔන්න ඔය නිර්වචනය මේ පාර ඇහුවේ MCQ පේපර් එකේ 2020. ඇහුවේ ව්‍යාපාර පහසු පෙන්වන කරන දර්ශකය මගින් අදහස් වන්නේ කියලා තමයි ඇහුවේ. නිර්වචනය ඇහුවේ කියලා. ඔයා ඉරි ගන්න ඕනේ විවිධ රටවල ව්‍යාපාර ආරම්භ කිරීමට ඒවා පවත්වාගෙන යාමට ඇති පහසුව හා අපහසු පෙන්වන කරන දර්ශකය. ඔන්න ඒ තේරුම ඇහුවා. හරි අපේ ළමයි නම් කිව්ව කරලා තිබුණා. හරි එතකොට DBI වල සංරක්ෂක කීපයක්ම ගන්න. කියන්නේ නිර්ණායක කීපයක්ම ගන්න. මෙන්න බලන්න ව්‍යාපාර ආරම්භීම කියන නිර්ණායකය ගන්න. ඊට පස්සේ කොණ්ඩේ ඉදිකිරීමේ බලපත්‍ර ලබා ගැනීම කියන නිර්ණායකය. දීපල් ලියාපදිංචිය ණය ලබා ගැනීම මේ ඔක්කොම ව්‍යාපාර සම්බන්ධ වැදගත්නේ. ආයෝජකයන්ගේ ආරක්ෂාව, බදු ගෙවීම, දේශ සීමා හරහා වෙළඳාම් කිරීම, ගිවිසුම් බලාත්මක කිරීම, ව්‍යාපාරයක් වසා ගැනීම. ඔය කියන්නේ හැම නිර්ණායකයක් ඔස්සේ දිහා බලලා තමයි මේ ව්‍යාපාර පහසු වෙන කොට දර්ශනය හදලා තියෙන්නේ. මේ අනු නිර්ණායක වලට වඩා අපි රටක් වශයෙන් උතන් ඉන්නේ කියන එක බලන්න ඕනේ මේ දර්ශකවල අනුදර්ශක. හරි? එතකොට මෙතන මම හිස්තනක් තියලා තියෙනවනේ. අන්නේ හිස්තනේ ලියාගන්න දරුවෝ මේ තියෙන ව්‍යාපාර පවත්වාගෙන දර්ශකයට අදාළව අන්තර්ජාලයෙන් ගන්න කොටස අපි මෙතන ඒකේ ලංකාව කොතනද ඉන්නේ කියන මේක දාලා තියෙනවා. ඒ අනුව ඔයා දාන්න මෙන්න මෙහෙම. ශ්‍රී ලංකාව මධ්‍යම තත්ත්වය පවත්වාගෙන යන රටක්. ඒතර ඔයා හිස්තනේ පළවෙනි වාක්‍ය ලියන්න ශ්‍රී ලංකාව මධ්‍යම තත්ත්වයේ පසු වන රටකි. ඒක ලංකාවේ දෙන්නේ මීඩියම් කියන එක දෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන දර්ශකයෙන් මධ්‍යම තත්ත්වයක තමයි පසු වෙන්නේ. ලංකාව 99 වෙනි ස්ථානයේ තමයි 2020ට අනුව තියෙන්නේ. 2020 දී ලංකාවේ 99 වෙනි ස්ථානය කියලා ලියනවා. හරිද? ඊට මම කියවේ පළවෙනි වාක්‍යය මෙහෙමයි. ශ්‍රී ලංකාව මධ්‍යම තත්ත්වයක පසු වන රටකි. 2020 දී ශ්‍රී ලංකාව 99 වෙනි ස්ථානයේ පසු වෙනවා. ඒ ඇවිල්ලා රටවල් 188ක් ඇතුළින් තමයි ඒක ඉන්නේ. 188කට තමයි ඒක නැන්ලා තියෙන්නේ. 188කට. හරිද? එතකොට 188 වෙනි දැන් මම දෙන්න ඕනේ ළඟට වැඩිම රට කොහෙද කියන්නේ? වැඩිම රට තමයි 2020 දී ව්‍යාපාර පවත්වා ගැනීමට ඉතාම පහසුව තියෙන රට තමයි නවසීලන්තය. ඒ කියන්නේ මේ දර්ශකයේ ව්‍යාපාර පවත්වා ගැනීමේ පහසු පෙන්වන කරන දර්ශකයේ ඉහළම අගය වාර්තා කරනවා නවසීලන්තය තමයි මේකේ හොඳම අගය වාර්තා කරලා තින්නේ. එයා තමයි අංක 1කට ඉන්නේ 2020. මම ලියන්න වැඩිම රට නවසීලන්තය. හරිද? එයා තමයි අංක 1. අඩුම රට, ඒ කියන්නේ පහසු පෙන්වන දර්ශකයක් තියෙන අඩුම රට තමයි වාලියා ගන්න ඕනේ. ඒ කියන්නේ 188 වෙනි ස්ථානේ තමයි වෙනිසුලා. වෙනිසුලා තමයි මේ දර්ශකයෙන් පහළ වගේ වාර්තා කරන 2020. ඒක මොන බලන්න ව්‍යාපාර පහසු පෙන්වන දර්ශකයෙන් ඉහළම රට තමයි නවසීලන්තය. ඊට පස්සේ 188 වෙනි ස්ථානයේ රට තමයි වෙනිසුලා. ලංකාව 99 වෙනි ස්ථානය තමයි මේ දර්ශකයෙන් අත්පත් කරන් තියෙන්නේ. ඒතර මේකේ දත්තේ හැම නැතුණාට හරිද? මේකේ තේරුම අපිට විභාගෙදී මේ පාර ඇහුවා. නෝ ආයිසරක් කියන්න ලංකාව මධ්‍යම තත්ත්වයක ඉන්නේ. ඒතර ඉහළම තත්ත්වයක රට තමයි නවසීලන්තෙ මෙතනදී. පහළම තත්ත්වයක රට තමයි මෙතනදී වෙනිසුලා. ඒ රටවල 188ක් ඇසුරු. හරිද? ඊළඟට දැන් අපි ඒතකොට මේ தත්තේ සම්පූර්ණ කරා. දැන් 2018 දී ලෝක බැංකුව විසින් හඳුන්වා දීපු අලුත් දර්ශකයක් මම ඔයාලට මේක දාලා තියෙනවා. 16 පිටේ අන්තිම දිනේ මේක. අපි ඒක කියවගත් නෙමෙයි තමයි ප්‍රමාණවත් වෙන්නේ. මානව ප්‍රාග්ධන දර්ශකය HCI Human Capital Index එක. හරිද? මේක 2018 දී ලෝක බැංකුව විසින් අලුතෙන්ම හඳුන්වා දීපු දර්ශකය. වර්තමානයේ ඉපදෙන දරුවෙකු වැඩිහිටියෙකු වීමේදී එනම් අවුරුදු 18 දී අයහපත් සෞඛ්‍ය අයහපත් අධ්‍යාපනය වැනි අවදානම් තත්ත්ව නම් වේ කොතරම් මානව ප්‍රාග්ධනතා කිමේක වෙන තිබේද යන්න මැනදක්වා. කියවන්න පුළුවන් 2018 දී හඳුන්වා දුන්නලු මේක ප්‍රධාන සංරචක තුනක් තියෙනවා. ළමාවියේදී මරණපත් පාත්‍ර නොවීම, පාසල් අපේක්ෂිත වසර ගණන හා හදාගන්න අපේක්ෂිත කියලා වසර ගණන හා අධ්‍යාපන ගුණාත්මක තත්ත්වය, සෞඛ්‍ය පාසුකම් වල තත්ත්වය. ඔන්න ඔය නිර්ණායක තුන අරන් ගිහලා තමයි මේ අලුත් දර්ශකය හදලා තියෙන්නේ.
මෙහි යගයත් 0.1 අතරම තමයි වේදිනේ අර මාන සංදර්ශකය වගේම ලංකාවේ යගය ඉරා ගහගන්න මාන ප්‍රාග්දර්ශකම ලෝකේ ලංකාවේ යගය වාර්තා කරනවා 0.58යි මින් අදහසනේ ඔය අගයෙන් අදහස් වෙන්නේ ලංකාවේ මාන ප්‍රාග්ධන තුල ආයෝජන නොකිරීම. රටේ මාන ප්‍රාග්ධනය තුල ආයෝජන නොකරන නිසා 0.42. ඒ කියන්නේ 42ක් කින් පළදායතන අඩු වෙනවා. ඒ කියන්නේ අගේ 0.58යි. ඒ කියන්නේ 50ක් කියන එකනේ. එතන නැතිලා තියෙන ප්‍රමාණය දිනවලු 0.42. ඒ කියන්නේ 42. ඒ කියන්නේ රටේ මානව ප්‍රාග්ධනය තුල ආයෝජන නොකිරීම නිසා අපේ ඉවත් වෙලා තියෙනවලු 42ක් විතර මෙතන. ඔන්න මානව ප්‍රාග්ධනශීලීන් අපි හැඳින්වීමක් කරා. දැන් මේවා අලුත්ම වීම. අපිට ඉතින් මේවා පාඩම් කරගත යුතුයි. දැන් මේවා ගණන් හදලා පස්තර හදලා මත යන්නේ නෙවෙයි. මේවා පාඩම් කරන්න ඕනේ. අර ඔයාට අලුත්ම කරන්න ඕන දක්ෂ ටික මම ඔක්කොම දැන් මේක දීලා තියෙනවා. ඒතර දැන් වඩ මුලින්ම කිව්වේ ගෝලී තරංකාර දර්ශකය ලංකාවේ හිමි ස්ථාන ගැන කිව්වා. ඊපස්සේ ව්‍යාපාර පහසු වෙනුගුණ දර්ශකය මේක 2018 ව ගෝලී තරංගාරිත්තේ ව්‍යාපාර පවත්වාගෙන 2020 යවුවා. ඉතින් අලුත් එක තමයි මානව ප්‍රාග්ධන දර්ශකය වාබන්ද. කොහෙන් මේවා හරි ගන්නෑ. හරිද? මගේ යුතුයකම තමයි මම මේක හොය දෙන්නේ ඔයාලට. හරිද? එතකොට දැන් අපි දර්ශක වශයෙන් සෑහෙන ප්‍රමාණයක් දැන් අවසන් කරා. ඒක පුද්ගල ආදායම් ගැන කතා කරා. මානව සංගත දර්ශකය ගැන කතා කරා. ඊපස්සේ ධනජාතික සන්තුෂ්ටි දර්ශකය ගැන කතා කරා. ඊපස්සේ සෞභාග්‍ය දර්ශකය කියලා එකක් ගැන ලෝකේ මම කියලා කිව්වා. අපේ රටේ අගිනුත් තේරුම් බැලුවා. ඊපස්සේ නිදහස දක්වන දර්ශකය ගැන ලංකාවේ කිව්වා මම. ඊට පස්සේ තමයි කතා කරේ දැන් මේ ගෝලී තරංගාර්ථ දර්ශකය. ඊට පස්සේ ව්‍යාපාර පහසු වෙනුම් කිරීමේ දර්ශකය. හරි? දැන් අවසන් කරා මානව ප්‍රාග්ධන දර්ශකය. දැන් මේ පාඩම් කරගත්ත යුතු ඒ හැමතැනම හිස්තැන වල දාලාගෙන මම දැන් දීලා තියෙන්නේ. හරි? දැන් මට අවශ්‍යයි අවසාන වශයෙන් මේ පාඩම ටියුට් එක අවසන් කරන්න තමයි මම මේ හදන්නේ. අපිට වැදගත් වෙනවා මෙන්න මෙහෙම සංකල්පයක්. වර්තමානයේ තියෙනවා තිරසාර සංවර්ධන අභිමතාර්ථික සංකල්පය. ළමයි ඒක දැනගන්න ඕනේ අපිට අවශ්‍ය ප්‍රමාණය. හරි? ඒකෙන් තමයි අපි සාමාන්‍යයෙන් මේ පළවෙනි ටියුට් එක අවසන් කරන්නේ. මේ ටියුට් එක අපි තියරි කර්ම කාරණාට එක අලුත්ම දත්තත් එක්ක බලලා අවසන් කරලා. හරි? ඒතර මේ කොහොම අප්ඩේට් කරපු දත්ත දැන් ගිය අවුරුදු දත්තට වඩා මේ අවුරුදු දත්ත වෙනස් වෙලා තියෙනවා. වෙනස් සුචි දැනුත් තියෙනවා. ඒතර ඒ දත්ත අලුත් කරලා තමයි අපි මේ පාඩම උගන්වලා තියෙන්නේ. දැන් ඒතර ඒකේ අපිට ඉතුරුලා තියෙන අවසානයේ මෙන්න මේ පිටුව දැන් පිටුවංග 14යි 15යි අතර තියෙන පිටුව අන්නේ පිටුව තමයි දැන් මම මේ සම්බන්ධ කරගන්න හදන්නේ. ඒක තමයි මාතෘකාව. තිරසාර සංවර්ධන අභිමතාර්ථ. තිරසාර සංවර්ධන අභිමතාර්ථ. ඔක තමයි අපේ දැන් අවසන් කරන්න තියෙන මාතෘකාව. දැන් අපි තිරසාර සංවර්ධන ගැන කලින් කොටසෙදි කිව්වනේ. තිරසාර සංවර්ධන කියන්නේ මොකක්ද? ඒකේ පැතිකඩ මොනවද? හරි? ඊපස්සේ තිරසාර සංවර්ධන පැතිකඩේදී ආර්ථික සමාජීය පාරිසරික තුනකට අපි එක කතා කරලා ඇති. හරි? අපි දැන් කතා කරන මේ මාතෘකාවත් එක්කම යන මාතෘකාවක් ගන්නවා මෙන්න මේක තිරසාර සංවර්ධන අභිමතාර්ථ. මම කතාවට කියනවා මේ පැත්ත බලන්න. 2000 අවුරුද්දේ ඉඳලා 2015 වර්ෂය වෙනකම් ලෝකේ රටවල් එකඟ වුණා මෙන්න මේ අභිමතාර්ථ වලට. සහ සංවර්ධන අභිමතාර්ථ වලට. හරිද? ඉතල කතාවක හමුනවා. 2000 අවුරුද්දේ ඉඳලා 2015 වර්ෂය දක්වා ලෝකෙ තිබුණේ සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ තමයි ඉටු කරගන්න. එහෙම අභිමතාර්ථ 8ක් තිබුණා. ඒ 8 තමයි ලෝකේ 2015 දක්වාම ගමන් කරේ. අපේ රටේ 8ත් එක බැඳුණා. ලෝකේ රාජ්‍ය නායක එකතු වෙලා අභිමතාර්ථ 8ක් ගත්තා. ඒ අභිමතාර්ථ 8 2015ට සපුර ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒතකොට ඒවට අපි කියනවා සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ කියලා. දැන් මේක ප්‍රතික්ෂේප වෙනවා. දැන් මේක දැන් ලෝකේ නැහැ. සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ කියන්නේ 2015 ඉවරයි. ඊට පස්සේ 2015 වසරේ ඉඳලා 2030 වසර දක්වා රාජ්‍ය නායකයෝ එකඟ වෙනවා මෙන්න මේකට. ඒ තමයි තිරසාර සංවර්ධන අභිමතාර්ථ කියන එක. දැන් මට තේරෙන්නේ නැහැ කතාව. දැන් මේක 2030 දක්වා ක්‍රියාත්මක වෙන්නේ මේක තමයි. තිරසාර සංවර්ධන අභිමතාර්ථ. ඔන්න බලන්න කතාව. 2000 වසරේ ඉඳලා 2015 වසර දක්වා ලෝකෙදී අභිමතාර්ථ තමයි සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ. අද ඒක නැහැ. දැන් ඒක 2015 ඉවරයිනේ. ඒක 2015 දී නැවත රකිපු රාජ්‍ය නායකයෙක් එකතු වෙලා 2030 වෙනකන් ලෝකේ හදාගන්න ප්‍රඥාප්තිය කියන්නේ මෙන්න මේ අභිමතාර්ථ ටික වෙනුවෙන් ගමන් කළ යුතුයි කියලා අපි ඒක තමයි කියන්නේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ කියලා.
එහෙම අභිමතාර්ථ 17ක් පිළිබඳ එකඟතාවය පළ කරනවා. ලෝකේ රටවල් එකතු වෙලා 2030 වෙනකොට අභිමතාර්ථ 17ක් සපුරා ගැනීමට තමයි එකතු වෙන්නේ. ඒ 17ම අපි පාලනය කරන්න ඕනේ නැහැ. අපි 17ම හඳුන ගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ ඒ 17 ඇතුලේ තියෙන දරුවෝ ප්‍රධාන ශේෂ්ත්‍ර 5. කියන්නේ අභිමතාර්ථ 17ක් තියෙනවා. ඒ අභිමතාර්ථ 17 ප්‍රධාන ශේෂ්ත්‍ර 5ක් ඔස්සේ විහිදෙනවා. ඒතර තිරසර සංවර්ධනයේදී අවධාරණය කරන ප්‍රධාන ශේෂ්ත්‍ර 5ක් තියෙනවා. අභිමතාර්ථ 17යි ශේෂ්ත්‍ර 5යි. ඒතර මේ ශේෂ්ත්‍ර 5 සාමාන්‍යයෙන් අපි දැනගන්න පුළුවන්. අපිට MCQ වලට උනත් මේක අහන්න පුළුවන්. ඒතර එකක් තමයි ජනතාව. අනිත් තමයි පෘථුවිය. අනිත් එක තමයි සෞභාග්‍ය. අනිත් එක තමයි සාමය. අනිත් එක තමයි හවුල් කටයුතු කියන්නේ. මොනවද? ජනතාව, පෘථුවිය, සෞභාග්‍ය, සාමය, හවුල් කටයුතු. මෙන්න මේ ප්‍රධාන ශ්‍රේෂ්ඨ පහ ඔස්සේ අභිමතාර්ථ 17ක් ඉටු කරගන්න තමයි 2030 වල ලෝකේ රටවල් කටයුතු කරන්නේ. ඒක තමයි අපි කියන්නේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ කියන්නේ. පැහැදිලිද? ඒතර ප්‍රධාන ශේෂ්ඨ පහ අභිමතාර්ථ 17ක් ඔස්සේ ගමන් කරනවා. මේ ශේෂ්ඨ පහ තමයි මේ 17 කියන්නේ. ඒතර මේ 17 තමයි අපි කතා කරන්නේ තිරසාර සංවර්ධන. ඒතර අපේ ලංකාවත් ඔකත් එක්ක විසුම් ගතලා ඉවරයි. ඒක ඉතින් හැම රටක්ම මේ 2030 කට මේකට ගිහිල්ලා තියෙනවා. ඒක දැන් රටක ප්‍රතිපත්ති උනත් හදනකොට මේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ අමතක කරන්න බෑ. මේවා කරා යන රටේ නායකයෝ මේවා ගැන කතා කරනවා. ජනාධිපතිවරු එහෙම තිරසාර සංවර්ධන අභිමතාර්ථ ගැන කතා කරන අවස්ථා තියෙනවා මේ රටේ. 2015 පස්සේ. හරි? එතකොට දැන් ඔයා බලන්න මම එක කියවගෙන යන 13 කට ඒ කතාව තමයි මම කිව්වේ. ඔන කිව්වේ. වර්ෂ 2015 දක්වා සෑම රටක්ම අභිමතාර්ථ 8ක් සපුරාගෙන කටයුතු කළ අතර ඒවා සහස් සංවර්ධන අභිමතාර්ථ කියලා අපි හඳුන්වනවා. අද වෙනකොට ඒක දැන් ලෝකේ නැහැ. මේ 2015 කියන්නේ ඉවරයිනේ. 2015 සිට 2030 දක්වා කාල පරාසය තුල සෑම රටක් විසින්ම අභිමතාර්ථ 17ක් සපුරා ගැනීමට එකඟ වෙනවා. මොකද 17 ඒවා තිරසර සංවර්ධන අභිමතාර්ථ ලෙස හඳුන්වනවා. මෙහිදී ප්‍රධාන ශේෂ්ඨ පහක් අවධානය කරනවා නේද? හයිලයිට් කරන්න. ප්‍රධාන ශේෂ්ඨ පහ. ශේෂ්ඨ පහ ඊළඟ ගන්න අභිමතාර්ථ 17ක්. අභිමතාර්ථ 17ක් ශේෂ්ඨ පහ. මොනවාද ශේෂ්ඨ පහ? ජනතාව, පෘථුවිය, සෞභාග්‍ය, සාමය සහ හවුල් කටයුතු කියලා අපි කියනවා. හරි. දැන් අතන මම මේ 17ම වල දාලා තියෙනවා. දිරුදු බව තුරන් කිරීම. කුසලීන දුරලීම. සමර සෞඛ්‍ය සම්පන්න දිවියක් ආ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම. සමර පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සාධක කිරීම. ස්ත්‍රී පුරුෂ සමානතාවය සමර ජලය හා සානිපාරක්ෂණ පහසුකම්. තිරසර සහ නවීන බලශක්ති ප්‍රවේශයන්. ඵලදායී රැකියාව හා ගෞරවනීය රැකියාව අවස්ථා ප්‍රවර්ධනය. යටිතල පාසුකම් ඉදි කිරීම, තිරසර කාර්මීකරණය. රටවල් ඇතුළත හා රටවල් අතර අසමානතාවය අඩු කිරීම. මේවා කිය ඔක්කොම බලන්න කරන්න බෑ. ඔයා දැනගන්න ඕනේ මේ අභිමතාර්ථ 17ක් තියෙනවා කියලා. නගර හා මානව ජනාංශ තිරසර තත්ත්වයට පත් කිරීම. පරිභෝජන හා නිෂ්පාදනයේ තිරසර බව. දේශගුණික විපර්යාස හා ඒවායේ බලපෑම් එහිව ක්‍රියාමාර්ග ගැනීම. සාගර මුහුදු සම්පත් සුරක්ෂිතව භාවිතා කිරීම. මොනවාක වැදගත් වෙනවා පල්ලෙහා තියෙන මාතෘකාවට. වනාන්තර තිරසර ලෙස කළමනාකරණය, කාන්තාර හරණය, ජෛවදත්වයට හානි වීම කෙරෙහි නැගියත් වීම. සාමකාමී සමාජයක් ප්‍රවර්ධනය කිරීම. තිරසර සංවර්ධන සඳහා ගෝලීය සහයෝගිතාවය. උන්වහන්සේ 17ක් තියෙනවා කියන්නේ. ඕවා 17 තමයි අපි කියන්නේ තිරසර සංවර්ධන විතරයි. ඔය 17 තමයි මේ ශේෂ පාත්‍රක විදිහට. හරිද? එතකොට ඒකේ අවසානයේ තියෙනවා නීලාර්ථකය කියලා. මේ නීලාර්ථකය කියන එක දරුවෝ 14 වෙනි අභිමතාර්ථයත් එක්ක සම්බන්ධයි. ඕනනම් ඉතල දාලා පෙන්න ගන්න පුළුවන් 14 වෙනි අභිමතාර්ථයත් එක්ක තමයි නීලාර්ථකය කියන ගමන් කරන්නේ. මේක ගැන තේරුම් දැනගන්න මොකද්ද? සාගර පරිසර පද්ධතියට හානි නොවන ආකාරය. ක්‍රියාකාරකම් මතින් සාගර ආර්ථිකයේ සම්පත් ලබා ගැනීමට ඒ තුලින් වර්තමාන අනාගත පරපුරට ප්‍රතිලාභ ලබා දීම කටයුතු කිරීමයි. ඒක තමයි නීලාර්ථකය කියන තේරුම. මේක කීවින අභිමතාර්ථයත් එක්ක සම්බන්ධයි කියන්නේ 14 වෙනි අභිමතාර්ථයත් එක්ක සම්බන්ධයි. ඒකත් එක්ක සම්බන්ධිත සංකල්පය තමයි නීලාර්ථකය කියලා අපි ගන්න. බ්ලූ ඉකොනොමි කියලා අපි කතා කරන එකට. right? එතකොට මෙහි ඔය ඒ කියලා දෙන කතාව ලංකාවේ රටක් අවධානය කරන්න ඕන ප්‍රධාන ශේෂ්ත්‍ර ටික මෙහි 1 දිලිඳු බව තුරන් කිරීම 1 4 සමර පරිපූර්ණ සාධාරණ අධ්‍යාපනයක් කියන එකනේ 7 තිරසර හා නවීන බලශක්ති කියන එකනේ 10 රටවල් ඇතුළත හා රටවල් අතර අසමානතාවය අඩු කිරීම 11 කියන යහපැත්තේ තමයි මාක් වෙන්න ඕනේ 11 නගර හා මානව ජනවාස තිරසර තත්ත්වයට පත් කිරීම. ඔන්න ඔය අභිමතාර්ථ පහ අපි ඔය රටවල් ප්‍රධාන ඉලක්ක බාරපත් කළ දෙන වර්තමාන. හරිද? ඔන්න ඔය ටික තමයි අපි කියන්නේ තිරසර සංවර්ධන අභිමතාර්ථ කියලා ප්‍රධාන 17ක් එක්ක අපි ගමන් කරන්නේ. හරිද?
දැන් අපි මේ ටියුට් එක තියෙන කරුණු කාරණා ටික පැහැදිලි කරලා තියෙනවා. මේ ටියුට් එකේ තියෙන කරුණු කාරණා ටික පැහැදිලි කරද්දී මේ වීඩියෝ උදව් කරගෙන ඔයාලට පුළුවන් නැවත වතාවක් පාඩම් කරන්න. හරි? නැවත වතාවක් හයිලයිට් කරගන්න. කිහිප වතාවක් මේ වීඩියෝ එක බල මේක දේවල් ගොඩනගා ගන්න පුළුවන්. So දැන් අපි 11 වෙනි පාඩමේ පළවෙනි ටියුට් එක ඉවරයි. තව ටියුට් කියන්නේ දෙකක් විදිහට යනවා. ඒ කියන්නේ එකක් තමයි ඊළඟ එක තමයි ආදාය විෂමතාවය සහ දරිද්‍රතාවය කියන එකට ටියුට් එකක් තියෙනවා. ජනගහනය සහ ශ්‍රමබලගය කියන එකට මේ වගේ ටියුට් එකක්. ඉතින් මේ වගේම ටියුට් එකක්. ඉතින් එතකොට ටියුට් කොටස් තුනකින් තමයි මේක අපි සම්පූර්ණ කරන්නේ. දැන් එක ටියුට් එකක් මේක ඉවරයි. හරිද? ඔන්න ඔක තමයි දැනට අපි කතාරු පාඩමේ අවසානයේ. ඒතර මේක පාඩම් කර ගැනීම තුල පාස් පේපර්ස් අරන් බලන්න සාමාන්‍යයෙන් අපිට ඔය 40 MCQ පේපර් එකේ 40 ප්‍රශ්න ටික 40 ප්‍රශ්න සිට 50 ප්‍රශ්න දක්වා ප්‍රශ්න කොටස් වලදී මේ ටික කිරීම සම්බන්ධ වෙනවා. ඉතින් මේ වැඩි දත්ත අපි පාඩම් කරගත යුතුයි. අලුත්ම දත්ත දීලා ඇති. සමහර දත්ත කලින් දත්ත එක වෙනස් වෙච්ච අවස්ථා තියෙනවා. තාමත් ඒ නිසා අපි මේ ටික කොටස් ටික දැන් ආවරණය කරලා ඉවරයි. ඒතකොට දැන් අපිට පුළුවන් සම්පූර්ණ වීඩියෝ ටික එකතු කරගෙන මේ ටියුට් එකම එකපාර පාඩම් කරගෙන ඉන්න උදා ගැනීම කියව දැන් තියෙනවා. හරිද?